ළමයි අයිබෝවන් අද ඕගොල්ලන්ගේ BMS සබ්ජෙක්ට් එකේ අපි මාකටින් කියන පාඩමයි පටන් ගන්න ලෑස්ති වෙන්නේ මේ මාකටින් නැත්තම් අපි දන්නවා කළමනාකරණය BMS සබ්ජෙක්ට් එකේ කළමනාකරණය කියන පාඩම තමයි අපි මේ විදිහට කරගෙන යන්න හදන්නේ. එහෙනම් අපි ඉස්සරලාම මොකද්ද මේ මාකටින් මැනේජ්මන්ට් ඔයාගේ ටියුට් එකේ පළවෙනි පිටුවේ ඔයාට මේ විදිහට අලෙවිකරණය කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය කරලා තියෙනවා. ඒක එක එකනා එක එක විදිහට නිර්වචනය කරලා තියෙනවා. එතකොට දැන් අපි නිකන් දල අදහසක් විදිහට ගත්තොත් මාකටින් කියලා කියන්නේ අපිට යම් ව්‍යාපාරයක් සිද්ධ කරන මිනිස්සෙක්ට ඉලක්ක වෙළඳපළක් තියෙන්න ඕන. අන්නේ ඉලක්ක වෙළඳපළේ අවශ්‍යතාවයන් සෑහීමකටපත් කරන්නට අවශ්‍ය වන භාණ්ඩ සේවා ඊට පස්සේ මිල කිරීම කොහොමද කරන්නේ, මම මේවා බෙදා හරින්නේ කොහොමද, ඊට පස්සේ සැලසුම් කරන්නේ කොහොමද, මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද, ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන ලද භාණ්ඩය අපේ අවසන් පාරිභෝගිකයා අතට යනකම් වෙන සමස්ත ක්‍රියාවලියට තමයි අපි අලෙවිකරණ ක්‍රියාවලිය කියලා කියන්නේ. එතකොට අපිට ඉන්න ඕන ඉලක්ක වෙළඳපළක්. ඒ ඉලක්ක වෙළඳපළ වෙනුවෙන් අපේ නිෂ්පාදිතය කොහොමද රැගෙන යන්නේ? කොහොමද අපි මේ පාරිභෝගිකයට අපේ භාණ්ඩය බෙදා හරින්නේ? භාණ්ඩය හෝ සේවාව හෝ ඔයා දන්නවා. ඒ වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒක බෙදා හරින්නේ කොහොමද කියන කතාව තමයි අපි අලෙවිකරණය කියන නිර්වචනය තුළ අපි සමස්තයක්. එතකොට ඔයාට අලෙවිකරණය කියන එකට ෆිලිප් කොට්ලර් ඔයා අහලා තියෙනවා. බිස්නස් ස්ටඩීස් වල අපි අනිවාර්යෙන් ෆිලිප් කොට්ලර්ව දන්නවා. අන්න ඒ වගේ ෆිලිප් කොට්ලර් ඒ වගේම තව දෙන්නෙක් කිව්වේ ඇමරිකන් මාකටිං ඇසෝසියේෂන් එක සහ කොට්ලර් ඇන්ඩ් කෙට්ලර් කරලා තියෙන නිර්වචන තුනක් මෙතන සඳහන් වෙනවා. මේ නිර්වචන ඒ විදිහටම ඔයා පාඩම් කරගන්න ඕනේ නැහැ. හැබැයි අලෙවිකරණය යන කුමක්ද කියලා ඔයාගේ පාස් පේපර් එක ඇහුවොත් ඔයා ඒකට උත්තරයක් දෙන්න පුළුවන් ආකාරයට ඔයාගේ වචන වලින් විස්තර කරන්න පුළුවන්. දල අදහස ඔයාගේ ඔළුව තුල තියෙන්න ඕනේ. යම් කිසි ප්‍රශ්නයකදී වෙන්න පුළුවන්. අලෙවිකරණයේ වැදගත්කම වගේ දෙයක් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයාට එතනදී අලෙවිකරණය කියන්නේ මොකක්ද? අලෙවිකරණයේ නිර්වචනය ලියලා ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ගියට ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා අලෙවිකරණය කියන එකේ නිර්වචනයක් ඔයා මේ වචන වලින් නොඋනත් මතක තියාගන්න ඕන. ඊට පස්සේ අපි යන්නේ මේ අලෙවිකරණය ඇයි අපිට වැදගත් වෙන්නේ? ඒක අපිට ව්‍යාපාරිකයට වැදගත් වෙන්න පුළුවන්, පාරිභෝගිකයට වැදගත් වෙන්න පුළුවන්, සමස්ත ආර්ථිකයටම වැදගත් වෙන්න පුළුවන්. එතකොට ඇයි අලෙවිකරණය කියන සංකල්පයක් ව්‍යාපාරිකයට වැදගත් වෙන්න කියන කතාවයි අපි මේ පාඩම් කරගෙන යන්නේ. මේ වැදගත් කීම කියන කොටස් තුන ඔයා අනිවාර්යෙන් මේකෙන් එකකින් තුන ගානවත් කරුණු තුන ගානවත් මතක තියාගන්න. මේ හරහා ඔයාට යම්කිසි ප්‍රශ්නයක් වගේ පාස් පේපර් එකක එන්න පුළුවන්. ඒ කියන්නේ වෙන ප්‍රශ්නයකට සම්බන්ධ කරලා හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ හින්දා අපි බලමු ඉස්සෙල්ලා ව්‍යාපාරිකයාට ඇති වැදගත්කම මොකක්ද කියලා. ඇයි ව්‍යාපාරිකයට වැදගත් වෙන ගනුදෙනුකරුවන් නිර්මාණය කිරීම හා ඔවුන් රඳවා ගැනීම, ආයතනයේ සාර්ථකත්වයේ රඳවා ගැනීම, ලාභ ලැබීම පවත්වා ගැනීම, අයිතිකරුවන් හා සේවකයන් තෘප්තිය වර්ධනය කිරීම, තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීම, වෙළඳපොළ කොටස පුළුල් කර ගැනීම. ඔයාට මේ එකක් පාඩම් කරගත්තා මෙතනින් පස්සේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. අපි බිස්නස් එකක මාකටිං අවසානයේ හදලා ඉවරෙච්ච භාණ්ඩේ පාරිභෝගිකයට යනකම් සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය කිරීම හරහා බලාපොරොත්තු වෙන බිස්නස් එකේ ඉන්න ගනුදෙනුකරුවන් රඳවා ගන්න. නිර්මාණය කරගන්න සහ රඳවා ගන්න. කියන්නේ අපිට දැනටමත් ඉන්න මේ ගනුදෙනුකරුවන් ටික රඳව ගන්න ඕන. අපි අලුතෙන් ගනුදෙනුකරුවන් නිර්මාණය කරන්න ඕන. අන්න ඒ විදිහට ගනුදෙනුකරුවන් රඳවා ගැනීම නිර්මාණය කිරීම ඊට පස්සේ ආයතනයේ සාර්ථකත්වය රඳවා ගැනීම නිර්මාණය කිරීම හරහා ආයතනයේ සාර්ථකත්වයට පත් වෙනවා. ඒ හරහා බිස්නස් එකට අඛණ්ඩව ලාභ ලබන්න පුළුවන් වෙනවා. ඒ වගේම මොකද්ද වෙන්නේ? ඒ හරහා අයිතිකරුවෝ සේවකයේ තෘප්තිය වර්ධනය වෙනවා.
ඒ හරහා ඇල්මැති පාර්ශ්ව සියල්ලට යම්කිසි ප්‍රතිලාභයක් යනවා. ඒ හරහා මොකද්ද වෙන්නේ? බිස්නස් එක සම්බන්ධයෙන් ඉන්න තරඟකරුවන් එක සාර්ථක මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. ඇයි? මාකටිං කියන process එක තුලදී අපි බලනවා මේ වෙළඳපොලේ තරඟකාරීත්වය කොහොමද, අනිත් අය පාවිච්චි කරන උපක්‍රම මොනවද, අපි මොනවද පාවිච්චි කරන්න ඕනි, අපි වෙනස් කරන්න ඕනි මොනවද. එතකොට තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ වෙළඳපොළ තුල අපි ළඟා කරගත්ත කොටසක් තියෙනවා, වෙළඳපොළ කොටසක්, මාකට් ෂෙයා එක. අන්නේ මාකට් ෂෙයා එක අපිට වැඩි දියුණු කරගන්න නැත්නම් පුළුල් කරගන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ කියන වැදගත්කම හරහා ව්‍යාපාරිකයෙක් මාකටිං කියන එක නැත්නම් අලෙවිකරණය කරන්න ඕන කියලායි අපි කියන්නේ. ඊට පස්සේ අපි බලනවා ඇයි පාරිභෝගිකයෙක්ට මාකටිං නැත්නම් අලෙවිකරණය වැදගත් වෙන්නේ. නිකන් හිතලා බලන්න. තමා වියදම් කරන මුදලට උපරිම තෘප්තියක් ලබා ගන්නට ඇත්ත. නැත්නම් අපිට තෘප්තියක් ලබා ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙළඳපොළ පිළිබඳ තොරතුරු ලැබීම තුළින් පාරිභෝගිකයා දැනුවත් වීම. හරිනේ. වෙළඳපොළ තුල තියෙන තොරතුරු ලබාගෙන පාරිභෝගිකයා පිළිබඳ දැනුවත් වෙනවා. ඊට පස්සේ වෙළඳපොළ භාණ්ඩ හා සේවා සුලභ වීම. එතකොට මේ මාකටිං වෙන හින්දා භාණ්ඩ හා සේවා වැඩිපුර විවිධ වර්ගයෙන් විවිධ ප්‍රමාණයෙන් මේ ව්‍යාපාර විසින් මේ මාකටිං කරන හින්දා නැත්නම් අලෙවිකරණය කරන හින්දා වෙළඳපොළ තුළ විවිධාකාරයේ භාණ්ඩ සුලභ වෙනවා. එතකොට ඒක පාරිභෝගිකයට වැදගත්. ඇයි? අපිට නැත්තම් ගිහින් තිබ්බේ අපිට එකයි නම්. අපිට දැන් ගිහිල්ලා කඩේකින් ගන්න තියෙන එක සබන් කැටයයි නම් අපිට ඒකට ඔප්ෂන්ස් නැහැ. වෙන දෙයක් නැහැ. හැබැයි අපි දැන් ගිහින් යම්කිසි සුපර් මාකට් එකකින් හරි අපි පොඩි කඩේකින් හරි සිල්ලර කඩේකින් හරි අපි ගියොත් අපිට තියෙනවා මොනවද? සුලභ වූ භාණ්ඩ තොගයක්. ඒ කියන්නේ අපිට කැමති ප්‍රමාණයෙන්, වර්ණයෙන්, හැඩයෙන්, සුවඳින් මේ ආකාරයේ විවිධාකාර වූ උපාය මාර්ග පාවිච්චි කරලා හදපු භාණ්ඩ හා සේවා සුලභව තියෙනවා. එතකොට පාරිභෝගිකයට ඒක වැදගත්. එයාට ඕන දේ එයාට තියෙන විදිහට, එයා කැමති සුවඳින්, එයා කැමති රසයෙන්, මම මේ සබන් ගැන විතරක් නෙවෙයි කියන්නේ. ඒ වගේ කැමති දෙයක් අයාට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතා පහසුවෙන් අඩු වෙහෙසකින් භාණ්ඩ ලබා ගත හැකි වෙනවා. මාකටිං හරහා එහෙම වෙනවා. ඇයි එයා ඒක කොහොමද වෙන්නේ කියලා බලන්න. මාකටිං හරහා කොළඹ හදන භාණ්ඩයක් මාකටිං කියන එක තිබ්බේ නැත්නම්, ඒ කියන්නේ අවසන් පාරිභෝගිකයා දක්වා ගෙන යන්න තිබ්බේ නැත්නම්, ඒ කාර්යය තුලදී තමයි බෙදා හැරීම කියන දේ සිද්ධ වෙන්නේ. එතකොට බෙදා හැරීමක් තිබ්බේ නැත්නම් කොළඹ ෆැක්ටරි එකකින් හදන භාණ්ඩයක් යාපනයේ මිනිස්සෙක්, ගාල්ලේ මිනිස්සෙක්, ඌවේ මිනිස්සෙක්, නැගෙනහිර පළාතේ ඉන්න මිනිස්සෙට පාවිච්චි කරන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. හැබැයි මේ මාකටිං කියන සංකල්පය නැත්නම් අලෙවි කරන සංකල්පය හරහා තා පහසුවෙන් අඩු වෙහෙසකින් භාණ්ඩ ලබා ගත හැකි වෙනවා. ඇයි? අලෙවිකරණය තුලින් තමයි අපි දන්නේ ඒජන්ට්ලා. ඒ කියන්නේ බිස්නස් එක කොළඹ තියෙන්නේ. හැබැයි හැම පළාතකටම ඉන්නවා ඒජන්ට් කෙනෙක්. නියෝජිතේ. ඊට පස්සේ හැම දිස්ත්‍රික්කයකටම ඉන්නවා. හැම නගරයකටම ඉන්නවා. ඒ විදිහට දැන් හිතන්නකො මැලිබන් සමාගම තියෙන්නේ රත්මලානේ. හැබැයි මැලිබන් බිස්කට් එක අපේ ලංකාවේ හැමතැනම තියෙනවා. ඒ වෙන්නේ ඇයි? අලෙවිකරණය කියන සංකල්පය හරියාකාරයෙන් පාවිච්චි කරපු නිසා සමස්ත ලංකාව පුරාම මේ ප්‍රොඩක්ට් එක මැලිබන් කියන බ්‍රෑන්ඩ් නේම් එක යටතේ ඒගොල්ලන්ගේ නිෂ්පාදිත අලෙවි වෙනවා. ඊට පස්සේ විවිධ භාණ්ඩ පරිභෝජනය තුළින් ඉහළ ජීවන තත්ත්වයන් ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඇත්ත. අපිට හැමදාම පාවිච්චි කරන්න තියෙන එකම දෙයක් නම්, හැමදාම පාවිච්චි කරන්න එකම ගුරු වෙලා තියෙන එකම දෙයකට නම් අපේ ජීවන තත්ත්වය උසස් වෙනවද? අපිට අලුත් භාණ්ඩ එනවද? අලුත් concepts එනවද? ඒ කියන්නේ අපි හැමදාම තියෙන එකම දෙයක් නම් අපිට එතනින් එහා දෙයක් නැත්තම් අපිට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. හැබැයි අලෙවිකරණය කියන process එක හරහා විවිධ භාණ්ඩ පරිවර්ජනය කිරීම තුළින් ඉහළ ජීවන තත්ත්වයක් ළඟා කරගන්නට පුළුවන් වෙනවා. මේ ආකාරයට පාරිභෝගිකයාගේ වැදගත්කම කතා කරා. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ රටේ ආර්ථිකයටයි අපි අලෙවිකරණය වැදගත් වෙන්නේ. නිෂ්පාදන විවිධාංගීකරණය ඇතිවීම. විවිධාංගීකරණය කියන්නේ ඒකාකාරයි. විවිධ ආකාරයේ නිෂ්පාදන රට තුළ නිර්මාණය වෙනවා. ඒ තුළින් රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ හරහා සමහර වෙලාවට අපිට විදේශ වෙළඳපොළ කරා ළඟා වෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ නිෂ්පාදනය පුළුල් වෙනවා. පුළුල් ශේෂ්ත්‍රයේ පදයක විහිදුණු නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ සේවා නියුක්තිය ඉහළ යනවා. ඇයි? අපි
අපි දැන් ලංකාවේ එක කම්පැනියක් තිබ්බනම් ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් එකක් තිබ්බේ මීගමුවේ නම් ඒගොල්ලෝ මීගමුවෙන් එහාට වර්ධනය වෙනවා නම් පුළුල් වෙනවා නම් ඒ තුලින් සේවා නියුක්තිය ඉහළ යනවා. ඇයි? ඒ යන පළාතේ මිනිස්සුන්ට මැනේජර් නැත්නම් CEO ගේ ඉඳලා අවසාන අපද්‍රව්‍ය බැහැර කරන මිනිස්සයා දක්වා යම්කිසි තනතුරු නිර්මාණය වෙනවා. මේ හරහා සේවා නියුක්තිය ඉහළ යනවා. ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට අපිට රැකියා ලබා දීමේ හැකියාවක් හම්බ වෙනවා. හරි. ඊළඟට තියෙනවා ආදායම් බෙදීම යාමේ විෂමතාවය ඉවත් වෙනවා. හරි. මේ හරහා ආදායම් බෙදියන එකේ විෂමතාවය අඩු වෙන හැමෝටම රට තුළ හැමෝටම ආදායම් යම්කිසි ආදායමක් හම්බ වෙනවා. ඒ කියන්නේ CEO විතරක් ලොකු කැලලක් අරගෙන යන්නේ නැහැ. අනිත් හැම මිනිස්සයටම යම්කිසි ප්‍රමාණයක් මේ සේවා නියුක්තිය ඉහළයම් හරහා හම්බ වෙනවා. ඊට පස්සේ රටේ සමස්ත ආර්ථික සංවර්ධනය ඇති වෙනවා. මේ උඩ කිව්ව හැමදේම හරහා අන්තිමට අපිට බලද්දී අපිට දැනෙන්න ඕන අපිට හැඟෙන්න ඕන මේ නිෂ්පාදනය වැඩි වෙලා සේවා නියුක්තිය වැඩි වෙලා ආදායම් බෙදීම විෂමතාව වෙලා කියන්නේ අපේ ලබන්න පුළුවන් උපරිම ප්‍රතිඵල ලබනවා කියන්නේ සමස්ත ආර්ථිකයක් විදියට රට සංවර්ධනය කරා ළඟා වෙලා තියෙනවා. ඒක තමයි මෙතනින් අපි කතා කරේ. එතකොට මාකටිං කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ඒක නිර්වචනයක් වා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පාරිභෝගිකයට, ව්‍යාපාරිකයට, ආර්ථිකයට මේ අලෙවි කරන සංකල්පය කොහොමද වැදගත් වෙන්නේ කියලා අපි මේ වෙද්දි කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ළමයි අලෙවිකරණය හර සංකල්ප කියන පාඩම. කොටස පාඩමේ ඇතුලේ තියෙන පොඩි මාතෘකාව. අලෙවිකරණය හර සංකල්ප අපි කතා කරනකොට ළමයි මොනවාද මේ හර සංකල්ප කියන කතාවේ සුට්ටක් බලන්න ඕනනේ. මොනවාද? අලෙවිකරණයේ පදනම් වී ඇති මූලික සාධක අතර සම්බන්ධතාවය පෙන්වුම් කරන ප්‍රධාන ප්‍රවේශයක් ලෙස අවේකරණයේ හර සංකල්ප හඳුන්වන්න පුළුවන් කියලා කියන්නේ. අලෙවිකරණයේ යම්කිසි සාධකයන් තියෙනවා. ඒ අතර යම්කිසි සම්බන්ධතාවයක් ඇති කරන්න මෙන්න මේ කියන හර සංකල්ප තමයි අලෙවිකරණයේ සම්බන්ධතා ගොඩනගාගෙන යන්නේ. යම්කිසි process එකක් යම්කිසි ක්‍රියාවලියක් වෙන්න නම් ඒ තුන මොන හරි දේවල් ටිකක් තියෙන්න ඕනේ. අන්නේ හර සංකල්ප ටික ආව හිඳයි අලෙවිකරණය කියන ක්‍රියාවලිය සමස්තයක් විදිහට සිද්ධ වෙන්නේ. එතකොට මොනවද මේ හර සංකල්ප ටික කියලා අපි බලාගෙන යන්න ඕනේ. ඔයාට අමුතුවෙන් ලොකුවට කියලා දෙන්න දෙයක් නැහැ. ඔයා අවශ්‍යතා සහ උවමනා කියන එක මේ වෙන විටත් දන්නම අනිවාර්යයෙන්ම කිසියම් මූලික තෘප්තියක් අඩුවීමෙන් දැනෙන හිඟභාවය. ඔයාට මේ නෝට් එක ඔයාට ටියුට් එක කුරියර් සර්විස් එක හරහා හම්බෙලා ඇති. තමයි ඒ නෝට් එකේ මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා මේ නිර්වචන ටිකත්. එතකොට ඔයාට මේක බලාගෙන ලියා ගන්න ඔයාගේ නෝට් එකේ. එතකොට අවශ්‍යතාවයක් කියන කිසියම් මූලික තෘප්තියක් අඩුවීමෙන් දැනෙන හිඟභාවය. ඒ හිඟභාවය දැනෙන එකට තමයි අපි අවශ්‍යතාවයක් කියලා කියන්නේ. එතකොට මිනිසාට මූලික අවශ්‍යතා යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. එන අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න ඕන දේවල්. ආහාර ඕන මිනිස්සුන්ට, ඇඳුම් ඕන, වාසස්ථාන නැත්තම් නිවසක් වාසස්ථානයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ දෙවෙනි හර සංකල්පයේ උවමන. අවශ්‍යතාවයන් තෘප්තිමත් කරන්නා වූ අපේක්ෂාවන් උවමනාවන් වේ. ඒ කියන්නේ උඩ කිව්ව අවශ්‍යතාවයන් වලට යම්කිසි අපේක්ෂාව කියන්නේ යම්කිසි ක්‍රම කිහිපයක් තියෙන්න පුළුවන්. අපිට අපි දැන් කෑමක් ආහාර කියන එක මිනිස්සෙක්ට ජීවත් වෙන්න ආහාර ඕන. හැබැයි ආහාර කියන එකට මිනිස්සුන්ට දැන් මට බඩගිනි කිව්වහම ඔයාට දැනෙන අවශ්‍යතාවය ඔයාටයි මටයි දැනෙන්නේ එකයි. හැබැයි ඒ සඳහා නිර්මාණය වෙච්ච උවමනා රාශියක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයාට කන්න හිතන තේ නෙමෙයි මට දැන් ඕනේ රසම රස කේක් කෑල්ලක් කන්න උනාට ඔයාට මේ වෙලාවේ ඕනේ බත් එකක් කන්න නම් ඒක ඔයාගේ මගේ උවමනාව. හැබැයි අපි දෙන්නගම අවශ්‍යතාවය ආහාර කියන්නේ. හැබැයි ඒ හරහා ඔයාට ඕනේ බත්ද පාන්ද රොටිද කේක්ද අයිස්ක්‍රීම් එකක්ද පැණි රස දෙයක්ද චොක්ලට් එකක්ද ටොෆී එකක්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ උවමන. ඒ කියන්නේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කරගන්න පාවිච්චි කරන අපේක්ෂාවන් තමයි අපි උවමනක් කියලා හඳුන්වන්නේ. එතකොට උදාහරණයක් විදිහට මෙතන නැති වුණත් ඔයාට ඕන ලියන්න පුළුවන් ආහාර කියන අවශ්‍යතාවය. ඒකට උදාහරණ තමයි එතකොට උවමනාවන් කියන බත් පාන් රොටි චොක්ලට් අයිස්ක්‍රීම් ඕන එකක් වඩ ලියන්න පුළුවන්. ඊට පස්සේ පාරිභෝගික ඉල්ලුම. ඒ කියන්නේ මේ අලෙවිකරණ ක්‍රියාවලියේ සම්පූර්ණ කතා කරන්නේ අවශ්‍යතා මත පදනම් වෙනවා. උවමනා මත පදනම් වෙනවා. දැන් පාරිභෝගික ඉල්ලුම. customer demand.
යති පරිච්ඡේදයක් තුළ ඒ කියන්නේ යම්කිසි කාලයක් තුළ විවිධ මිල ගණන් වලට පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගැනීමට කැමැති හෝ හැකියවීම. කියන්නේ මිනිස්සෙක් යම්කිසි කාලච්ඡේදයක් තුළ යම්කිසි මේ මාසය තුළ විවිධ මිල ගණන් වලට එක මිල ගණන් වලට පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීමට කැමැති වීම හෝ හැකියවීම. කියන්නේ එක්ක කැමැත්තක් තියෙන්න ඕන මිනිස්සයාට භාණ්ඩය මිලදී ගන්න, නැත්නම් එයාට හැකියාවක් තියෙන්න ඕන. එයා කැමැත්තෙන් ඉන්නවා සාරියක් ගන්න. ඒකත් අපි පාරිභෝගික ඉල්ලුම කියලා කියනවා. ඊට පස්සේ එයාට හැකි වෙන්න ඕන. එයාට සල්ලි තියෙන්න ඕන ඒක මිලදී ගන්න. අන්න ඒක තමයි අපි පාරිභෝගික ඉල්ලුම කියලා කියන්නේ. ඊට පස්සේ නිෂ්පාදිත. මොනවාද නිෂ්පාදිතයක් කියන්නේ? අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීමට භාවිතා කරන ඕනෑම දෙයක්. ඔයාට තියෙන අවශ්‍යතාවය උවමනාව තෘප්තිමත් කරන ඕනෑම දෙයක්. ඒක භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්, අදහසක් වෙන්න පුළුවන්, ස්ථානයක් වෙන්න පුළුවන්, ඊට පස්සේ දේපලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඕනේ මොකක්ද? අන්න ඒක තෘප්තිමත් කරන්න තියෙන පාවිච්චි කරන ඕනෑම දෙයක්. ඒක අදහසක් වෙන්න පුළුවන්. ඔයාට දැන් ඕනේ ඔයාට නිදහසේ ඉන්න ඕනේ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා, ඔයාට නිදහසේ ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට දැන් ඕනේ ඒ වමනාව කියන්නේ අවශ්‍යතාවයේ සපුරගන්න යම්කිසි දෙයක් නේ. එතකොට ඔයාට යාළුවෙක් එක්ක කතා කරලා එයාගෙන් අදහසක් ඕනේ නම් කොහොමද මම මානසිකව නිදහස් මිනිස්සෙක් වෙන්නේ කියලා. එතනදී එයාගෙන් හම්බෙන අදහස ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ආගෙන නිෂ්පාදිතයක් විදිහට. ඒ කියන්නේ හරි. ඒ මනුස්සයා දුන්නේ අපිට නිෂ්පාදිතයක්. ඊපස්ස ඔයාට දැන් ඕනේ බඩගිනි නම් ඔයාට කන්න ඕනේ දැන් කේක් කෑල්ලක් නම් ඒ කෑක් කෑල්ල කියන්නේ ඔයාගේ අනිෂ්පාදිත කියන වගේ ඉන්නේ බිලිතී ගන්න නිෂ්පාදිත. ඊට පස්සේ ඔයාට ඕනේ ගෙදරක් නම් ඔයා ගිහින් ප්‍රයිම් ලෑන්ඩ්ස් එකෙන් ඉඩමක් ගන්නව නම් නැත්නම් ගෙදරක් ගන්නව නම් ඒක තමයි ඒගොල්ලන්ගේ නිෂ්පාදිතය. ඔයා ඒක තමයි ගන්න. ඒ කියන්නේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීමට භාවිතා කරන ඕනෑම දෙයක්. ඊට පස්සේ තියෙනවා මොකද? වෙළඳපළ මාකට්. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න මෙතනදී දැන් දිගටම ඉන්නේ මිනිස්සුන්ට අවශ්‍යතාවයන් සහ උවමනාවයන් තියෙන්න ඕනේ. ඒවා තෘප්තිමත් කිරීම පිණිස හුවමාරුවට සම්බන්ධ වීමට කැමැති සහ ක්‍රේශක්තියක් ඇති සත්‍ය සහ විභව ගනුදෙනුකරුවන් සියල්ලගේම එකතුව වෙළඳපළයි. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා හුවමාරුව කියන්නේ ඔයා මට දෙයක් දෙද්දි මං ඔයාට දෙයක් දෙන්න ඕන. එතනයි හුවමාරුවක් තියෙන්නේ. යම්කිසි දෙයක් දෙදෙනෙක් අතර මාරු වෙන්න ඕන. ගනුදෙනුවක් කියන්නේ මාරු වීමක් වෙන්න ඕන. ඒ තුලින් හුවමාරුවක් ඇති වෙනවා. හුවමාරුවට සම්බන්ධ වීමට යම්කිසි දෙයක් හුවමාරු කරන්න සම්බන්ධ වෙන්න ඕන. ඔයා මට දෙන හාල් මිටියට මම මොනා හරි දෙන්න ඕන. එහෙමනේ කියන්නේ සම්බන්ධ වීමට කැමැති සහ ඒ කියන්නේ අපි දෙන්නම කැමැති වෙන්න ඕන හාල් එක රුපියල් 5000ට මාරු කරගන්න කැමැත්ත තියෙන්න ඕන. ඊට පස්සේ ක්‍රය ශක්තිය තියෙන්න ඕන. ක්‍රය ශක්තිය කියන්නේ සල්ලි තියෙන්න ඕන, හැකියාව තියෙන්න ඕන. මල් ළඟ රුපියල් 5000ක් තියෙන්න ඕන. නැත්තම් ඔයාමට දෙන්නේ නැහැනේ. එන කැමැත්ත තියෙනවා, ක්‍රය ශක්තිය ඇති සත්‍ය සහ දැන් මේ වෙලාවෙ මිලදී ගන්න සහ විභව ගනුදෙනු සත්‍ය ගනුදෙනු කරන්නේ ඇත්තට මිලදී ගන්න. විභව කියන්නේ අපිට ඒගොල්ල මිලදී ගන්න හිතලා. ඒ කියන්නේ මිලදී ගන්නේ කියලා අපි අදහස් කරන ගනුදෙනුකරුවන්ගේ සියල්ලගේම එකතුව වෙළඳපළ. ඒ කියන්නේ සත්‍ය සහ දැන් මිලදී ගන්න සහ ඉදිරියේදී මිලදී ගන්න විභව කියන්නේ අන්නේ වචනේ තේරුම තමයි විභව කියන්නේ. එතකොට විභව සහ සත්‍ය ගනුදෙනුකරුවන් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට කැමැත්ත සහ ශ්‍රේය ශක්තියක් තියෙන්න ඕන. යම් කිසි උවමනාවක් අවශ්‍යතාවය තෘප්තිමත් කර ගැනීමට හුවමාරුවට සම්බන්ධ වෙන්න. ඒකට තමයි අපි මාකට් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මාකට් ෂෙයා වෙළඳපළ කොටස. වෙළඳපළ කොටස යම් කර්මාන්තයක් තුළ කිසියම් ව්‍යාපාරයක් නියෝජනය කරන ප්‍රතිශතය හෝ නිශ්චිත සමාගමක් විසින් යම් කාලයක් තුළ උපයන්නා ලද වෙළඳපළ සමස්ත විකුණුම් ප්‍රමාණයයි. ඒ කියන්නේ දැන් අපි ගමුකෝ මෙලිබන් බිස්කට්ස්ම. මෙලිබන් බිස්කට් කියන්නේ ලංකාව තුළ යම්කිසි ආයතනයක්. එයාගේ කර්මාන්තය බිස්කට් මැනුෆැක්චරර් කියන ඉන්ඩස්ට්‍රි එක. එයා ඉන්නේ බිස්කට් නිෂ්පාදනය කරන්නන්ගේ කොටස තුල.
ඒකේ ඉන්න එක කර්මාන්තයක් විතර. එක ආයතනයක් විතරයි. කර්මාන්තය තුල සිටින එක ආයතන. කර්මාන්තය කියන්නේ ගොඩක එකතුවක්. ආයතනය කියන්නේ ඒකේ තියෙන එක පොඩි කොටසක්. එතකොට වෙළඳපොළ කොටස යනු යම් කර්මාන්තයක් තුල කිසියම් ව්‍යාපාරයක්. ඒ කියන්නේ ආයතනයක් නියෝජනය කරන ප්‍රතිශත හිතනකො 100% ප්‍රතිශතය බලද්දී මැලිබන් ඇචීව් කරලා දෙකෙන් මේගොල්ලෝ ළඟා කරගෙන තියෙනවා නම් 50%ක් මුළු සමස්ත වෙළඳපොළේ 50%ක් ඒගොල්ලෝ ඇචීව් කරලා තියෙනවා. 50% ප්‍රතිශතය හෝ ඒ කියන්නේ අන්නේ විදිහට ප්‍රතිශතය හරියි. නිශ්චිත සමාගමක් විසින් යම් කාලයක් සීමාවක් තුළ උපයන්නා ලද වෙළඳපළ සමස්ත විකුණුම් ප්‍රමාණය. ඒ කියන්නේ මිලියන්ස් 20ක්ද මිලියන් 100ක්ද කියන එක අන්න ඒක තමයි අපි වෙළඳපළ කොටස. එක ප්‍රතිශතයකින් කියන්න පුළුවන් නැත්නම් විකුණුම් වල වටිනාකමින් කියන්න පුළුවන්. යම්කිසි කර්මාන්තයක් තුළ ඒ කියන්නේ කර්මාන්තය කියලා ඔයාවෙන් දකින අපි කර්මාන්ත ශාලාව කියන එක නෙමෙයි. යම්කිසි කර්මාන්තයක් කියන්නේ ඉන්ඩස්ට්‍රි එකක්. ඒ කියන්නේ බිස්කට් මැනුෆැක්චරර්ස් ලගේ ඉන්ඩස්ට්‍රි එක තුළ මැලිබන් ඇචීව් කරලා තියෙන යම්කිසි ප්‍රතිශතයක් හෝ ඒගොල්ලන්ගේ විකුණුම් ප්‍රමාණය තමයි අපි වෙළඳපළ කොටස කියන්නේ. යම් කාල සීමාවක් තුළ සමාගමේ විකුණුම් වටිනාකම එම කාල සීමාවක් තුළ කර්මාන්තයේ සමස්ත විකුණුම් වලින් බෙදීමෙන් වෙළඳපළ කොටස කියන්නේ. අපි හිතන්නකෝ මැලිබන් බිස්කට්ස්ලා මේ වෙද්දි මේ ගිය අවුරුද්ද තුල 2021 අවුරුද්ද තුල මිලියන් 100ක් හොයලා තියෙනවා. සමස්ත කර්මාන්තය තුල හොයලා තියෙන කියන මුළු බිස්නස් බිස්කට් ඉන්ඩස්ට්‍රි එකම ලංකාව තුල හොයලා තියෙන්නේ මිලියන්ස් 50යි නම් මිලියන්ස් 10ක්ම හොයලා තියෙන්නේ කවුද? මැලිබන් බිස්කට් ලා 10 බෙදීම 50 ගුණ කිරීම 100 කියලා ඔයාලට ප්‍රතිශතයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ හර සංකල්පය වෙළඳපළ වර්ධනය. වෙළඳපළ තුළ යම් නිෂ්පාදිතයක් හෝ සේවාවක් සඳහා ඇති ඉල්ලුම වැඩිවීම වෙළඳපළ වර්ධනය. කියන්නේ යම් කිසි බිස්කට් මිහිදන් මැලිබන් බිස්කට් සඳහාම තියෙන ඉල්ලුම වැඩි වෙන එක. මිනිස්සු ඒක වැඩියෙන් ඉල්ලුම් කරනවා. මිලදී ගන්නවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ වෙළඳපළ වර්ධනය වෙලා කියලා. එතකොට සමාගම පුළුල් කිරීමට උත්සාහ කරන විට එමගින් වෙළඳපළ වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ කියන්නේ ඔව් සමාගම යම්කිසි පුළුල් බවකට වැඩි දියුණුවකට යනවා කියනවා නම් එතනදී අපිට වෙළඳපළ වර්ධනයක් තියෙනවා කියන්න පුළුවන්. නමුත් සිදු කළ යුත්තේ එය තුල අගය වැඩි කිරීම, නිෂ්පාදිතයේ උපාංග සහ ලක්ෂණ වර්ධනය කිරීම සහ තරංකාරී මිල ගණන් ඇති කිරීම තුලින් වෙළඳපළ වර්ධනය කිරීමයි. හැබැයි අපි කියන්නේ නැහැ බිස්නස් එක පුළුල් කිරීම හරහා ඒ කියන්නේ වෙළඳපළ පරිශ්‍රය වැඩි කිරීම හරහා මේ ඔයා වෙළඳපළ වර්ධනයක් බලාපොරොත්තු වෙනවට වඩා වෙළඳපළ තුල එකතු කළ අගය වැඩි කරන්න ඕන. නැත්තම් නිෂ්පාදිතයේ උපාංගයන් ලක්ෂණය මොනවා හරි අලුත් දෙයක් ඒ නිෂ්පාදිතයට එකතු කරන්න ඕන. නැත්තම් තරංකාරී මිල ගණන් තුල ඇති වෙන වෙළඳපළ වර්ධනය තමයි අපි හොඳයි කියලා මෙතන අදහස් කරන්නේ. ඊට පස්සේ මාකට් ලීඩර් නැත්නම් වෙළඳපොළ නායකයා නැත්නම් වෙළඳපොළ ප්‍රමුඛයා. කවුද මේ ඉන්ඩස්ට්‍රි එක තුල බිස්කට් ඉන්ඩස්ට්‍රි එක තුල බිස්කට් කර්මාන්තය තුල විශාලම වෙළඳපොළ කොටස හිමි ව්‍යාපාරික ආයතනය වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස හැඳින්වේ. ඔහුට සිය ආධිපත්‍ය භාවිතා කරමින් වෙළඳපොළ හෝ කර්මාන්තයකදී බලපෑම් කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔයා දන්නවා ලංකාවේ ගැන කතා කරද්දී අපි හාල් නිෂ්පාදනය කිව්වහම යම් කිසි කෙනෙක් ඔයාගේ ඔළුවට එනවා. ඔව් එයා තමයි වෙළඳපොළ ලීඩර්. එයා හරහා තමයි එයාට යම් කිසි බලපෑමක් එයාගේ ආධිපත්‍ය හරහා යම් කිසි බලපෑමක් කරන්න හැකියාවක් තියෙනවා. එයා තමයි වැඩි කොටසක් ෂෙයාර්ස් වලින් ලොකුම කොටසක් තියන් ඉන්නේ එයා. එතකොට මාකට් එක තුල එයාට යම් කිසි බලපෑමක් කරන්න හැකියාවක් තියෙනවා. එතකොට ඉන්ඩස්ට්‍රි එකක් තුල බිස්කට් ඉන්ඩස්ට්‍රි එක තුල නැත්නම් හාල් ඉන්ඩස්ට්‍රි එක තුල නැත්නම් ඇපරල් ඉන්ඩස්ට්‍රි එක තුල වගේ මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකක් තුල වැඩියෙන්ම වෙළඳපොළ කොටස හිමි මිනිස්සයා නැත්නම් ව්‍යාපාරික නැත්නම් ආයතනය තමයි අපි වෙළඳපොළ ප්‍රමුඛයා කියලා දුන්නන්නේ. එතන නිකන් පැහැදිලි ඇති කියලා මම හිතනවා ළමයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන අලෙවිකරණේ සංකල්ප. අපිට මේ සංකල්ප ගැන කතා කරද්දී සංකල්ප 6ක් තියෙනවා. ව්‍යාපාරිකින්ගේ පාරිභෝගිකයින්ගේ සහ පොදු සමාජයේ අපේක්ෂා ඉටු කිරීමට කුමන ආකාරයේ යොමුවීමක් අලෙවිකරු විසින් සිදු කරනවද යන්න සිදු කළ යුතුද යන්න අලෙවිකරණ දර්ශනයේදී සාකච්ඡා කෙරේ. ඒ කියන්නේ
අපි ව්‍යාපාරික පාරිභෝගික පුදු සමාජයේ යහපත උදෙසා අපේක්ෂා ඉටු කිරීම උදෙසා අලෙවිකරු කියන්නේ මාකටිං අලෙවිකරණය කරන මිනිස්සයා මොන වගේ බලපෑමක් හරහාද මොන වගේ දෙයක් කරලාද අලෙවිකරණය කරන්න කියන එක. ඒ කියන්නේ අලෙවිකරුවන් විසින් අලෙවිකරණ කටයුතු සැලසුම් කිරීමේදී සලකා බලන සංකල්ප මම පාවිච්චි කරන්නේ මොන විදිහේ අලෙවිකරණ සංකල්පයක්ද? අපි හැමෝටම එකක් පාවිච්චි කරන්න බෑනේ. දැන් ඒ කියන සමාගම පාවිච්චි කරන අලෙවිකරණ සංකල්පය සමහරවිට B කියන සමාගමට ගැලපෙන්නේ නැහැ. එතකොට එයා පාවිච්චි කරන්න වෙන සංකල්ප. ඒ විදිහට මොන වගේ සංකල්පයක්ද අපි පාවිච්චි කරන්න කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඒ වගේ කතා කරන්න පුළුවන් අලෙවිකරණය කරගෙන යද්දී පාවිච්චි කරන්න පුළුවන් සංකල්ප 6ක් ගැන කතා වෙනවා. ඒ සංකල්ප 6 නිෂ්පාදන, නිෂ්පාදිත, විකුණුම්, අලෙවිකරණ, සමාජීය අලෙවිකරණ සහ සාකල්‍යවාදී අලෙවිකරණ කියලා විදිහට අපිට හඳුන්වනවා. production, product, selling, marketing, social marketing, holistic marketing. මේ විදිහට අපි හඳුන්වලා තියෙනවා. අපි එතකොට දැන් ඊළඟට යනවා මෙන්න මේ එකින් එක මොනවද කතා කරන්නේ කියලා. නිෂ්පාදන සංකල්ප. නිෂ්පාදන සංකල්පයේදී ඔයාලට වචනෙම තේරෙනවා නිෂ්පාදන කියන්නේ මේ වචනෙන් තේරෙනවා නිෂ්පාදන සංකල්පය. එහම හිතන්නේ නිෂ්පාදනය ගැන. ඒ කියන්නේ පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි කුමන හෝ භාණ්ඩයක් කාර්යක්ෂමව නිපදවා අඩු මිලක් නැත්නම් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළ තුල සුලභ කිරීම මෙම සංකල්පයේ අදහස. ඒ කියන්නේ ඉක්මන් කියන්නේ පහසුවෙන් කියන්නේ කිසිම මේ වෙහසක් නොදරා පහසෙන් මේ නිෂ්පාදනය කළ හැකි යම්කිසි කුමන හෝ භාණ්ඩයක් කාර්යක්ෂමව ඉතා ඉක්මනින් අපතේ අඩුවන ආකාරයට හදලා විකුණනවා නම් වෙළඳපොළට දෙනවා නම් පාරිභෝගිකයට දෙනවා නම් සාධාරණ ගාණක් යටතේ අපි ඒක හඳුන්වන නිෂ්පාදන සංකල්ප. එතකොට මෙතනදී මේ මනුස්සයා හිතන නිෂ්පාදනය ගැන පහසුවෙන් නිෂ්පාදනය කරලා පහසුවෙන් හා කාර්යක්ෂම නිෂ්පාදනය කළ අඩු මිලක් යටතේ වෙළඳපොළ තුල සුලභ කරන. මේ වචන ටික තියෙනවා. පහසුවෙන් නිෂ්පාදනය කරන කාර්යක්ෂම නිෂ්පාදනය කරන අඩු මිලක් යටතේ වෙළඳපොළ තුල සුලභ කරනවා නම් අන්න ඒක සංකල්පයට කියන නිෂ්පාදන. නිෂ්පාදනය ගැන විතරයි හිතන්නේ. එතනින් එහා කිසිදු දෙයක් ගැන මේ සංකල්පයේදී අපි කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මේක ගැන කියද්දී අපි කියන්න ඕන මේක තමයි අලෙවිකරණය කියන සංකල්පය තුළ පැරණිම සංකල්පය. කියන්නේ මේක අපි සංකල්ප හඳුනන ව්‍යාපාරික නැත්නම් නිෂ්පාදන කේන්ද්‍රීය කරගත් සංකල්ප. කියන්නේ නිෂ්පාදනය ව්‍යාපාරිකයට ඕන දේ විතරමයි වෙන්නේ. පාරිභෝගිකය ගැන සලකන්නේ නැහැ. නිෂ්පාදනය ගැන විතරයි හිතන්නේ. නැත්නම් ව්‍යාපාරිකයට ඕන දේ ගැන විතරමයි හිතන්නේ. ඒ හින්දා අපි කියන ව්‍යාපාරික කේන්ද්‍රීය කරගත් සංකල්පය නැත්නම් නිෂ්පාදන කේන්ද්‍රීය කරගත් සංකල්පය. මේක තමයි පැරණිම සංකල්පයේ විදිහට අපි දකින්නේ. ඊට පස්සේ අපි එනවා නිෂ්පාදිත සංකල්ප. එතනදී වට වෙනසක් දැනෙන්න අපි අතන කතා කරන්නේ නිෂ්පාදනය. හදලා කොහොමද? අඩුවෙන් ඉක්මනට හදලා ඉක්මනට පහසුවට කාර්යක්ෂමව හදලා වෙළඳපොළ තුල අඩු මිලකට සුලභ කරන්නේ. ඒ නිෂ්පාදනය. දැන් මෙතන කතා නිෂ්පාදිත. නිෂ්පාදිතය කියන්නේ වට වෙනසක් දැනෙනවා. මෙතන මොකද සාධාරණ මිලකට විවිධ භාණ්ඩ වෙළඳපොළට පැමිණීමත් සමග පාරිභෝගිකයව ගුණත්වයෙන් යුත් ක්‍රියාකාරීත්වයෙන් යුත් නව්‍ය සහ සිත් ගන්නා ලක්ෂණ වලින් යුත් නිෂ්පාදිත තෝරා ගැනීමට පෙනේ. මේ අනුව නිෂ්පාදකයෝ සිය නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට පෙළඹුණු අතර ඒ තුල නිෂ්පාදන සංකල්පය නිෂ්පාදිත සංකල්පය බිහි වේ. ඒ අනුව නිෂ්පාදිත සංකල්පය කියලා කියන්නේ භාණ්ඩයක කාර්ය සාධන වටිනාකම සහ පාරිභෝගික තෘප්තිය මත පාරිභෝගිකයින් විසින් එම භාණ්ඩයේ ගුණාත්මක භාවය තීරණය කිරීම. ඒ කියන්නේ මෙතනදී අපි ඇත්තටම සලකා බලන්නේ නිෂ්පාදිතය ගැන. අපි හදන්න ඕනේ හොඳ වටිනාකමක් තියෙන පාරිභෝගිකයා තෘප්තිමත් වෙන ආකාරයේ ගුණාත්මක භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් අන්න එතන ඒ නිෂ්පාදනය අපි වෙළඳපොළට දෙනවා නම් අන්න එතනදී අපි කියන්නේ නිෂ්පාදිත සංකල්පය කියලා. පාරිභෝගිකයා තෘප්තිමත් වෙන්න ඕන හොඳ වටිනාකමක් ඒකට තියෙන්න ඕන ඒ වගේම ගුණාත්මක භාණ්ඩයක් අපි නිෂ්පාදනය කරන්න ඕන. ඔන්න ඔය ටික තියාගෙන ඔයා නිරු සංකල්පේ නිර්වචනය කරනවා නම් ඔයාලට යම් කිසි ලකුණු ගණනක් හම්බෙන්න නම් මේ ටික හම්බ. එතකොට මෙතනදී කතා කරන්නේ නිෂ්පාදිතය. නිෂ්පාදිතය ගුණාත්මක වෙන්න ඕන පාරිභෝගිකයා තෘප්තිමත් වෙන්න ඕන. ඒකට හොඳ වටිනාකමක් තියෙන්න ඕන. අන්න ඒ වගේ අපි නිෂ්පාදිත සංකල්පය කියලා හඳුන්වනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ සංකල්පයට අපේ
මොකද කියන්නේ ළමයි? විකුණන සංකල්පය. නිෂ්පාදන සහ නිෂ්පාදිත සංකල්ප වල ප්‍රතිඵලයක් වශයෙන් අපි උඩින් කතා කරපු සංකල්ප දෙකේ ප්‍රතිඵලයක් වශයෙන් නිෂ්පාදිත සැපයීම ශීඝ්‍රයෙන් වැඩිවීම. නිෂ්පාදිත සැපයීම ශීඝ්‍රයෙන් වැඩිවීම තරංකාරීත්වය වර්ධනය වී. මේ නිසා අලෙවිකරුවන්ට සේ නිෂ්පාදිත විකිණීම සඳහා දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවේ. ඒ කියන්නේ පළවෙනි කන්සෙප්ට් එකේදී හදලා ගොඩාක් හදලා අඩු මිලට වෙළඳපළට ගෙනත් දානවා. එතකොට ගොඩාක් බඩු තියෙනවා. ඊට පස්සේ ගුණාත්මක ඊළඟ කන්සෙප්ට් එකෙන් අපි බලුවා ගුණාත්මක බඩු හදලා හොඳට කියන්නේ වෙළඳපළට ගෙන දානවා. එතකොට ඒවත් ගොඩාක් තියෙනවා. හොඳම තත්ත්වෙම කියන්නේ භාණ්ඩ හා සේවා තියෙනවා. ඊට පස්සේ මේ හරහා මොකද උනේ අලෙවිකරුවන්ට සේ නිෂ්පාදිත විකිණීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරන්නේ නැහැ. හැමතැනම හොඳ භාණ්ඩ වැඩිපුර හදපු අඩු මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිත ගොඩක් තියෙනවා වෙලෙ. එතකොට දැඩි ප්‍රවර්ධනයක් නොකළොත් නිෂ්පාදිත මිලදී ගැනීම පාරිභෝගිකයන් නොලැබෙනවට සිටිවිල්ලක් ඇති වෙනවා. කොහොම හරි 100 දෙනෙක් ඉන්නවනම් ඒ 100 දෙනාගේම භාණ්ඩ හොඳ තත්ත්වයෙන් තියෙනවා නම් ගොඩක් තියෙනවා නම් මිල ගණන් සාධාරණව තියෙනවා නම් වටිනාකමක් යටතේ තියෙනවා නම් ඒ හැමෝගෙම භාණ්ඩ එකම වගේ නම් එතකොට ඒ හරහා පාරිභෝගිකය ආකර්ෂණය කරගන්න මොකක් හරි යම්කිසි වෙන දෙයක් මේ මිනිස්සුන්ට කල්පනා කරන්න සිද්ධ වුණා. ඒ හරහා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි විකුණුම් සංකල්පය ආවේ. ඒ කියන්නේ දැඩි ප්‍රවර්ධනයක් අවශ්‍ය වෙලා තියෙනවා මේ මිනිස්සුන්ට එයාගේ නිෂ්පාදිතය අලෙවි කර ගැනීම සඳහා. ඒ අනුව විකුණුම් සංකල්පයේ මගින් දැඩි ප්‍රවර්ධන උපක්‍රම භාවිතය තුළින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පාරිභෝගිකයා පොළඹවා ගත හැකි බව ඉන්න අදහස් කරේ. කියන්නේ මෙතනදී පාවිච්චි කරන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි දැඩි ප්‍රවර්ධනය. අරව දැන් මුකුත්ම වැඩක් නැහැ. නිෂ්පාදිත ගොඩක් ඕනද නිෂ්පාදිත ගුණත්වය කොහොමද ඒ වනේ මෙතන කතා කරන්නේ. දැඩි ප්‍රවර්ධනය භාණ්ඩේ කොහොම වුණත් කමන්නේ ප්‍රවර්ධනය හරහා අපිත් එහෙමනේ යම් කිසි දෙයක් ටීවී එකෙන් දැක්කොත් මේක නම් හොඳ බ්‍රෑන්ඩ් හොඳ දෙයක් කියලා අපි ගිහින් ගන්නවන්නේ. ඒකට දැඩි ප්‍රවර්ධන නිතර දෙවේල කනට ඇහෙන්නේ නිතර දෙවේල අපි යන තැන ඇස් දෙකෙන් දකින්න ඉගෙන පෝස්ටර්ස් කට් ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් ඊට පස්සේ අපිට ඇහෙනවා නම් ප්‍රචාරය යනවා නම් හැමදේම තුලින් අපිට පාරිභෝගිකයා තුල මේක මේ භාණ්ඩය ගන්න කියලා අපිට පෙළඹීමක් ඇති වෙනවා. එතකොට දැන් අපිට හිතනකො සන්ලයිට් ඇඩ් අපි චූටි කාලේ ඉඳලම අපිට ඔය ඇඩ් එක ඔයාට හුරුයි. ටට්‍යානා ඉන්න කාලේ ඉඳලම අපිට ඔය සන්ලයිට් ඇඩ් එක හුරුනේ. ප්‍රතිසෝදන සබන් කිව්ව ගමන් අපිට සන්ලයිට් ඒ සින්දුවට අර අපිට ලස්සන සින්දුවක් කියන්නේ මියුසික් එකක් යනවනේ. මට සින්දු කියන්නේ මේ මුකුත් බෑ නැත්නම් කියලා පෙන්නනවා. මේ ඒ හින්දා ඒ සංකල්පය අපිට මොකද කරලා තියෙන්නේ? ටීවී එකෙන් හරි කොහෙන් හරි අපිට කනට හුරු කරලා ඇහැට හුරු කරලා සන්ලයිට් කියන මේ කන්සෙප්ට් එක ඉතින් අලෙවිකරණය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට බාන්නේ කොහොම වුණත් අපිට අපේ ඉත ගිය ගමන් අපි කඩේට ගියම මොනවද නෝමලි අපි නම් පාවිච්චි කරනවා අඩුයිනේ ඔක. අපේ අම්මලා තාත්තලා හැමෝම සන්ලයිට් කැටයක් දෙන්න. සන්ලයිට් කැටයක් දෙන්න. එහෙමනේ අපි ඉල්ලන්නේ. සබන් කෑල්ලක් කියලා දෙන්න කියලා නෙවෙයි. ඊළඟ රෙදි සෝදෙට සබන් කෑල්ලක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ සන්ලයිට් දෙන්න. එතකොට ඒ බ්‍රෑන්ඩ් එක විකුණන සංකල්පයේ දැඩි ප්‍රවර්ධනය හරහා පාරිභෝගිකයා පොළඹවගෙන තිබෙන්නේ අපේ භාණ්ඩය ගන්න කියලා. ඒ වගේ එතකොට ඒකට උදාහරණයක් තමයි සන්ලයිට්. ඊට පස්සේ ඊළඟ කන්සෙප්ට් එක දැන් එතකොට අරණම තිබ්බ නිෂ්පාදිත ඊට පස්සේ බලුවා අලෙවිකරණය කරලා මොකද කරන්නේ කියලා මේ විකුණුම් සංකල්පය පාවිච්චි කරලා දැන් ඉතින් සෑහීමකටපත් වෙන්න බෑ. දැන් ඒ විල් තියෙනවා අලෙවිකරණ සංකල්පය. බලමු අපි අලෙවිකරණ සංකල්පයේදී මොකද කියන්නේ කියලා. තරගකාරී වෙළඳපොළ තත්ත්වයන්ට මුහුණ දීමට අලෙවි ප්‍රවර්ධන උපාය මාර්ග පමණක් ප්‍රමාණවත් නොවන බව නිෂ්පාදිතයන්ට අවබෝධ වීමත් සමග ඒගොල්ලෝ හිතනවා දැන් තුන්වෙනි සංකල්පයේ තිබ්බ අලෙවිකරණය පාවිච්චි කරලා විකුණුම් සංකල්පය පාවිච්චි කරලා දැඩි ප්‍රවර්ධනයක් දීලා කොහොම හරි බඩු ටික විකුණ ගන්නවා කියලා. දැන් හිතනවා ඒක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ අලෙවිකරණ සංකල්පෙට මොකද්ද මේ අලෙවිකරණ සංකල්ප? ඉලක්ක වෙළඳපොලේ අවශ්‍යතා හා වුවමනා හඳුනන බලන්න ඕන. අපේ මොකද්ද ටාගට් මාකට් ඉලක්ක වෙළඳපොල අපි මේ හදන බාන්නේ කාටද අපි විකුණන්නේ? ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සහ වුවමනා. ඒක අපි පාවිච්චි කරන්නේ young generation එකට නම් අවුරුදු 18 සහ 30 අතර. එතනදී ඒගොල්ලන්ගේ වුවමනා සහ අවශ්‍යතාව මොනවාද හඳුන ගන්න. ඊට අනුකූල භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළේ. එතනදී එතකොට අපි පාරිභෝගිකයට ඕන දේ තමයි මෙතනදී හදන්න යන්නේ. ඒ තුලින් පාරිභෝගික තෘප්තිය ළඟා කර දීම මූලික කරගත් සංකල්පය ලෙස අලෙවිකරණ සංකල්පය හඳුන්වන්න පුළුවන්. ඉලක්ක කරනවා මොකද්ද කියලා බලනවා
පාරිභෝගිකයට ඕන දේ හදලා අපි දෙනවා. මේ පාරිභෝගික අභිමුඛ සංකල්පය. හරිනේ. මේකෙදි පාරිභෝගිකය තමයි මේන් කරගෙන තියෙන. පාරිභෝගිකය බේස් කරගෙන තමයි අපි හදන්නේ. නිෂ්පාදිතයට වඩා පාරිභෝගික අවශ්‍යතා සහ උවමනාවට මුල් තැනක් ඉන්නේ. කියන හදන භාණ්ඩයට වඩා පාරිභෝගිකය ඕන කියන දේ තමයි අපි බලන්නේ. එතකොට අලෙවිකරණ සංකල්පයේදී පාරිභෝගිකයා රජෙක් සහ ගනුදෙනුකරු දෙවියෙකු ලෙස සැලකේ. හරිද? ඒ විදිහට තමයි මෙහිදී හඳුන්වන්නේ. ඊළඟට අපි සමාජීය අලෙවිකරණ සංකල්ප. නිෂ්පාදිත, නිෂ්පාදන, නිෂ්පාදිත, විකුණුම්, අලෙවිකරණ. මේ පස්වෙනි එක සමාජීය අලෙවිකරණ සංකල්ප. මෙතන බලන්න පොඩ්ඩක් ඔබ දන්නවා තීරුවේ මොකද්ද මේ කතාව කියලා තියෙන්නේ. සමාජීය අලෙවිකරණ සංකල්පයේ 21 වන සියවසට ගැලපෙන ලෙස ව්‍යාපාරික අරමුණු ගනුදෙනුකරු අරමුණු සහ සමාජ සුබ සාධනයට අමතරව විශ්ව සමාජ සුබ සාධනය හා මිහිතලයේ සුරක්ෂිතභාවයද ඇතිව කිරීමට යොදා ගැනීමට ගෝලීය සමාජ අලෙවිකරණ සංකල්පයේ ලෙස හැඳින්වෙනවා. අපි සමාජීය අලෙවිකරණ සංකල්පයේ 21 වන සියවසේට එද්දී ඒගොල්ලෝ වෙනස් කරලා තියෙනවා කියනවා ගෝලීය සමාජීය අලෙවිකරණ සංකල්පයේ විදිහට. ඒක අපි සංකල්පයක් විදිහට ඉගෙන ගන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් වෙලා තියෙනවා. එතනදී හඳුන්වන්නේ කොහොමද? ව්‍යාපාරික අරමුණු, ගනුදෙනුකරු අරමුණු සහ සමාජ සුබ සාධනයේ අරමුණු ගැන කතා කරලා ඊට පස්සේ බලමු විශ්ව සමාජ සුබ සාධන අරමුණු සහ මිහිතලයේ සුරක්ෂිතතාවය. මෙන්න මේ කියන අරමුණු සියල්ල එකතුවක් විදිහට බලුවොත් අපි ඒකට හඳුන්වනවා ගෝලීය සමාජීය අලෙවිකරණ සංකල්පය කියලා. මේක අපි සංකල්පයක් විදිහට කතා කරන්නේ නැහැ. හැබැයි ඒවා දැනගන්න ඕන කරුණක්. අලුත් දෙයක් හින්දායි මෙතන මේ ඔබ දන්නවා තීරුවේ දාලා තියෙන්නේ. එහෙනම් බලන්න සමාජීය අලෙවිකරණ සංකල්පය කියන්නේ මොකක්ද කියලා. පාරිභෝගික අවශ්‍යතා සොයා බලා තරගකරුවන්ට වඩා පාරිභෝගික අවශ්‍යතාවය බලලා තරගකරුවන්ට වඩා කාර්යක්ෂමයේ ඒවා තෘප්තිමත් කිරීමත් අපි වැඩි කාර්යක්ෂමතාවයකින් ඒවා ඉෂ්ට කරන්න ඕනේ. සමස්ත සමාජයේ යහපත සඳහා කටයුතු කිරීම තුළින් ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියා කිරීමත් සමාජීය අලෙවිකරණ සංකල්ප. එතකොට අපි ගනුදෙනුකරු ගැන හිතනවා, අපේ ව්‍යාපාරිකය ගැන හිතනවා, පොදු සමස්ත සමාජය ගැන හිතනවා. එතකොට මේ තුන් පාර්ශ්ව තුනේම අරමුණු ඉටු වෙන විදිහට අපි අලෙවිකරණය කරනවා නම් ඒකට අපි කියනවා සමාජීය අලෙවිකරණ සංකල්පය කියලා. පාරිභෝගික අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කළද එය සමස්ත සමාජයේ පැවැත්මට හානි කර නම් ප්‍රයෝජනයක් ඇති නොවන බව මෙයින් කියවේ. අලෙවිකරණ සංකල්පයෙන් පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීම හා ව්‍යාපාරික අරමුණු ඉටු කිරීම යන ද්විසාධක සමාජීය අලෙවිකරණ සංකල්පයේදී ආයතනීය සමාජ වගකීම ව්‍යාපාරයේ සහ සමාජයේ සම්බන්ධතාවයේ වැනි අවශ්‍යතා සපුරාලීම යන සාධක ත්‍රිත්වය බවට පත්වේ. අපිට ව්‍යාපාරිකයාගේ කියන්නේ පාරිභෝගිකයා සහ ව්‍යාපාරය ගැන හිතන ද්විසාධක සංකල්පය තමයි මෙච්චර කල් තිබ්බේ. පාරිභෝගිකයාට ඕන දේ බිස්නස් එක හදලා දුන්නා. හැබැයි සමාජීය අලෙවිකරණ සංකල්පයට එනකොට ත්‍රිත්ව සාධක එනවා. සාධක තුනක්. පාරිභෝගිකයා, ව්‍යාපාරය සහ සමාජය කියන තුන් පාර්ශවය ගැනම අපි හිතන්න ඕනේ. පාරිභෝගිකයා අවශ්‍යතාවය ඉටු කරලා එයාව සතුටු කරලා ව්‍යාපාරිකයා යම්කිසි ලාභයක් ලබන එක පමණක්ම නෙමෙයි අලෙවිකරණය. හැබැයි ඒ හරහා සමස්ත සමාජයට හානියක් වෙනවනම් එතන අපි කියන්නේ නැහැ සමාජීය අලෙවිකරණයක් සිද්ධ වෙනවා කියලා. ඒ හින්දා මේ ත්‍රිත්ව සාධක සමාජය, ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා කියන තුන්දෙනාම ගැන හිතලා කරන අලෙවිකරණය තමයි අපි සමාජීය අලෙවිකරණය කියලා කියන්නේ. ඊට පස්සේ අපි අන්තිම අලෙවිකරණ සංකල්පයට. මොකද මේ අවසන් අලෙවිකරණ සංකල්පය කියන්නේ? සාකල්‍යවාදී සංකල්පය. ඒ කියන්නේ දැනට ලෝකයේ බිස්නස් පාවිච්චි කරන්නේ බහුතරය සාකල්‍යවාදී සංකල්පය.
බලන්න ව්‍යාපාර ආයතන වල වඩා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අලෙවිකරණයේ සියලු කොටස් එකම අරමුණකින් ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධාරණය කෙරිනි. එනම් තරංකාරී ව්‍යාපාර පරිසරයට වඩා යෝග්‍ය වන්නේ පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශයක් බව පෙනී යන ලදී. මේ අනුව සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය බිහි වේ තිබේ. ඒ කියන්නේ බිස්නස් එකේ යම් කිසි එක පැත්තක් අපි මාකටිං ඩිවිෂන් එක විතරක් මාකටිං කරලා හරියන්නේ නැහැ කියන එකයි මෙතන කියන්නේ. මුළු බිස්නස් එකම අලෙවිකරණය සඳහා යොමු විය යුතුයි කියන කතාවයි අපි මේ කතා කරන්නේ. මොකද කියන්නේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයෙන් මගින් ව්‍යාපාර වලට තම පාරිභෝගිකී ජීවන රටාව, සෞඛ්‍ය තත්ත්වය, අනාගත අභියෝග, පරිසර ගැටලු ඊළඟ පරම්පරාවට ඇතිවන ගැටලු සලකා බැලීමට පෙළඹිය යුතුය. ගනුදෙනුකරුගේ අභ්‍යන්තර සහ බාහිර සෑම අංගයක්ම ආවරණය වන පුළුල් සංකල්පයක් මෙම සාකල්‍යවාදී සංකල්පයේදී කතා කරනවා කියලායි අපි කියන්නේ. ඒ කියන්නේ බිස්නස් එකේ අපි මේ අතින් ලියපු නෝට් එකේ නෙමෙයි උඩ ටයිප් කරපු නෝට් එකේ ඉන්නකො. ඒකේ කියනවා එනම් ව්‍යාපාර පරිසරයට වඩා යෝග්‍ය වන්නේ පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශයක්. ඒ කියන්නේ සියලු බිස්නස් එකේ සියලුම අංශ මේ අලෙවිකරණය කියන concept එකට දායකත්වය දෙන්න ඕන. අලෙවිකරණයට එක මාකටිං ඩිවිෂන් එක විතරක් අලෙවිකරණය කරනවා හරියන්නේ නැහැ කියන එකයි මෙතන කියන්නේ. බිස්නස් එකේ ඉන්න පොඩි මිනිස්සයා ලොකු මිනිස්සයා හැමෝම අලෙවිකරණය උදෙසා අවසන් පාරිභෝගිකය අතට යනකම් මේ භාණ්ඩය හෝ සේවාව හෝ නිෂ්පාදිත අවසන් පාරිභෝගිකය අතට යනකම් බිස්නස් එකේ සියලුම දෙනා ඒ වෙනුවෙන් අලෙවිකරණය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කියන එකයි මේ සාකල්‍යවාදී සංකල්පයෙන් අපි කතා කරන්නේ. ඒ කියන්නේ සියලු දේවල් ගැන අපි සලකලා බලන්න ඕනේ. එතකොට පාරිභෝගිකයා ඊට පස්සේ වන්දනකරෝ හිතන්න ඕන, පොදු සමාජය ගැන හිතන්න ඕන, අපි පරිසරය ගැන හිතන්න ඕන, ඊට පස්සේ පාරිභෝගික අවශ්‍යතා වුමනා කොහොමද වෙනස් වෙන්නේ කියලා හිතන්න ඕන. ඊට පස්සේ බිස්නස් එකේ සියලුම දෙනා සියලුම ආකාරයකින් අපි දායක වෙන්න ඕන මේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය සාර්ථක කරගන්න. මේ විදිහට අපි අලෙවිකරණය නිර්වචනය කරා. ඊට පස්සේ ඒකේ වැදගත්කම කතා කරා තුන් පාර්ශවයකට. ඊට පස්සේ අපි සාහාර සංකල්ප ගැන කතා කරා. ඊට පස්සේ අලෙවිකරණ සංකල්ප ගැන කතා කරා. ඊට පස්සේ අලෙවිකරණ සංකල්ප යටතේ මොනවද කතා කරන්නේ? නිෂ්පාදිත, නිෂ්පාදන, විකුණුම්, අලෙවිකරණ, සමාජීය අලෙවිකරණ සහ සාකල්‍යවාදී සංකල්පය. ඒ විදිහට අපි සංකල්ප හයක් කතා කරා. මේ සංකල්ප හය ලොකු ගැඹුරින් විස්තර ඔයාලට දැනගන්න ඕනේ නෑ. හැබැයි මේ කියන්නේ මොකද්ද කියන එක ඔයාගේ වචනෙන් ලියන්න පුළුවන් වෙන මට්ටමකට ඔයා ඔලුවට දාගන්න. මෙතනදී වචන වලින් ඔයාලට මතක තියාගන්න පුළුවන්. නිෂ්පාදිත, නිෂ්පාදන, අලෙවිකරණ, විකුණුම් ඔය වචන වලින් තේරෙනවනේ මෙතනදී මොකද්ද මේ ඇත්තටම වෙන්නේ කියලා. අන්න ඒ වචන වලින් මතක තියාගන්න ඔයාලට උත්තරයක් ලියන්න පුළුවන් මට්ටමකට. හරි යම්කිසි වචන ටිකක් ඕන කියලා මම කියනවා ඒ වචන ටික පාඩම් කරගෙන ඔයා නිර්වචනය මතක තියා ගන්න. ඊට පස්සේ අපි එනවා අලෙවි මිශ්‍රය නැත්නම් මාකටිං මික්ස්. මොකද මේ අලෙවි මිශ්‍රය කියලා කියන්නේ? තරංකරුවන් හා අවසාන පාරිභෝගිකයන්ට බලපෑම් කිරීම සඳහා. ඒ කියන්නේ අපි අපේ බිස්නස් එක පාරිභෝගිකයට බලපෑම් කරන්නේ කොහොමද? අපේ ඉන්න තරංකරුවන්ට බලපෑම් කරන්නේ කොහොමද? ඒ සඳහා මොනවාද පාවිච්චි කරන උපාංග? ඒ කියන්නේ අපිට නිකන් හිටිය කියලා අලෙවිකරණය කරන්න බෑනේ. අලෙවිකරණය කරන්න මේ අලෙවි මිශ්‍රය කියන එක ඉතා වැදගත්. අලෙවි මිශ්‍රයේ තියෙන යම්කිසි කොටස් වගේක්. මේ කොටස් ටික පාවිච්චි කරලා අපි තරංකරුවන්ට සහ අවසාන පාරිභෝගිකයන්ට බලපෑමක් කරනවා. අන්නේ පාවිච්චි කරන උපාය මාර්ගවල එකතුව තමයි අපි කියන අලෙවිකරණ මිශ්‍රය කියලා. ඉලක්ක වෙළඳපොළේදී උද්දීපනය වන අයුරින් ව්‍යාපාරයක් යොදා ගන්න ලබන පාලනය කර හැකි විචල්‍ය. මේකේ තියෙන විචල්‍යයන් හතරක් තියෙනවා. අන්නේ විචල්‍යයන් හතර පාවිච්චි කරලා තමයි අලෙවිකරණ මිශ්‍රය අපි හදාගෙන තියෙන්නේ. අපි දැන් බලන්න යන්නේ මොනවද මේ අලෙවිකරණ මිශ්‍රයේ තියෙන මූලික අංග කියලා. මූලික අංග හතරක් තියෙනවා. අපි මේ හතර හඳුන්වනවා 4 pieces කියලා. 4P 4P P හතරක්. මොනවද P හතර? product, price, place, promotion. නිෂ්පාදිතය, මිල බෙදා හැරීම සහ ප්‍රවර්ධන. එතකොට 4 pieces කියලා 4PS 4 pieces කියලා කිව්වොත් හරි. එතකොට ඇයි 4 pieces කියලා දාදින් මේ හැම වචනෙම පටන් ගන්න P අකුරකින් කියන P අකුරු හතරක එකතුවක් තමයි අලෙවි මිශ්‍රයේ අංග විදියට අපි හඳුන්වන්නේ. එතකොට අපි අලෙවිකරණ මිශ්‍රයේ තියෙන නිෂ්පාදිතය ගැනයි මේ කතා කරන්නේ.
බලන්න මොකද්ද කියන්නේ කියලා. වෙළඳපොලේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරාලීමට හැකි ඕනෑම දෙයක්. මොකක් හරි නිෂ්පාදනය කරපු ඕනෑම දෙයක්. ඒ හරහා පාරිභෝගිකයන් අවශ්‍යතා සහ උවමනා ඉෂ්ට වෙන්න ගන්න ඕනෑම දෙයක් හඳුන්වන්න පුළුවන්. නිෂ්පාදිතය භාණ්ඩයක් සේවාවක් තොරතුරක් ස්ථානයක් දැනුම පුද්ගලයන් යනාදී ඕනෑම ස්වරූපයකින් මේ අලෙවිකරන මිශ්‍රයේ තියෙන නිෂ්පාදිතය හඳුන්වන්න පුළුවන්. ඒක භාණ්ඩයක් වෙන්න ඕනේ නැහැ, සේවාවක් වෙන්න ඕනේ නැහැ, යම්කිසි තොරතුරක් වෙන්න පුළුවන්, ස්ථානයක් වෙන්න පුළුවන්, යම්කිසි මිනිස්සෙක් තියෙන දැනුමක් වෙන්න පුළුවන්, යම්කිසි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයක් අපි නිෂ්පාදිතයක් කියලා හඳුන්වනවා. ඒතකොට අලෙවිකරන මිශ්‍ර නිෂ්පාදිතය කියන්නේ පුද්ගල අවශ්‍යතා සහ උවමනා සපුරන්න පුළුවන් ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් කියලා හඳුන්වනවා. දැන් පළවෙනි P product. ඊළඟට අපි එනවා පාරිභෝගිකයන්ගේ භාවිතය සහ මිලදී ගැනීමේ රටාව අනුව වෙළඳපොළ නිෂ්පාදන භාණ්ඩ 4කට බෙදෙනවා. දැන් නිෂ්පාදිත අපේ තියෙන නිෂ්පාදනය කරපු භාණ්ඩ ප්‍රධාන කොටස් 4කට කැඩෙනවා කියනවා. පහසු භාණ්ඩ, සාපු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ සහ නොසෙවූ භාණ්ඩ. පහසු භාණ්ඩ කියන්නේ අපිට කොහෙන් හෝ ගිහිල්ලා ඔය ගන්න පුළුවන්, පහසුවෙන් ගන්න පුළුවන් දෙයක්. කියන්නේ කඩේ ගියේ සබන් කෑල්ල, ටූත් පේස්ට් එක. සාපු භාණ්ඩ කියන්නේ අපි ඒක ගන්නම යන මොනවා හරි තියෙනවා. කියන්නේ අපි ඒ භාණ්ඩය ගන්න සාපු සවාරිය ගිහිල්ලා අපි ඒ තුලින් අර නිකන් එදිනදා මිලදී ගන්න භාණ්ඩයක් විදිහට අපිට ඒක ගන්න බෑ. අපි සාප්පු සවාරිය යන්නම ඕන ඒ භාණ්ඩය ගන්න. අන්න ඒ වගේ භාණ්ඩ තමයි සාප්පු භාණ්ඩ. විශේෂිත භාණ්ඩ. අපිට ඒක විශේෂ වෙච්ච භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ නොසෙව් භාණ්ඩ. කවදාකවත් මේ හොයපු නැති භාණ්ඩ වෙළඳපොලේ තිබිලා තියෙනවා කියලා හිතුවත් විශ්වාස කරන්න. ඒ කියන්නේ යම්කිසි පාරිභෝගිකයෙක්ට ඒක නොසෙව් භාණ්ඩයක් වෙන්න පුළුවන්. මොනවාද නොසෙව් භාණ්ඩ කියන්නේ? මෙතන විශේෂිත භාණ්ඩ කියලා කියන්නේ හිතන්නේ දියමන්ති මාලයක්. ඒක හැමතැනම හැම කඩෙම ගිහින් අපිට ගන්න බෑනේ නේද ළමයි? හැම කඩෙම ගන්න බෑ. යම් කිසි තැනක විතරයි තියෙන්නේ විශේෂිත දියමන්ති මාලය. ඊට පස්සේ නොසෙව් භාණ්ඩ කියන එක අපේ රටේ කියන මිනිස්සුන්ට නොසෙව් භාණ්ඩ තියෙනවා. හිතන්න යම් කිසි පොතක්. මොකක් හරි පොතක්. නැත්නම් CD එකක්. යම් කිසි මිනිස්සෙට නොසෙව් භාණ්ඩයක් වෙන්න පුළුවන්. කවදාකවත් හොයපු නැති, කවදාකවත් අපි දැකපු නැති භාණ්ඩ වෙළඳපොළ තුල තියෙන්න පුළුවන් නොසෙව් භාණ්ඩ. CD එකක් අලුතෙන් ආවා. ඊපස්සේ පොතක්. අපි ඔය හැමදේම පාවිච්චි කරන්නේ අපිට ඕනේ නැහැනේ. ඒකට ඒ වගේ භාණ්ඩ අපි නොසෙව් භාණ්ඩ කියලා කියනවා. ඊළඟට අලෙවිකරන මිශ්‍රයේ මිල product price මේ price භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීම වෙනුවෙන් හෝ භාවිතා කිරීම තුළින් පාරිභෝගිකයා ලබන ප්‍රතිලාභය සහ තෘප්තිය වෙනුවෙන් හුවමාරු කර ගැනීමට කැමැති වටිනාකම මිල ලෙස හැඳින්වේ. එනම් නිෂ්පාදිත වෙනුවෙන් අය කරනු ලබන මුදල. ඒ කියන්නේ අපි සරලව කියනවා නම් අපි යම්කිසි නිෂ්පාදිතයක් මිලදී ගන්න අපි වැය කරන්නා වූ මුදල් ප්‍රමාණය. එතකොට ඒ තුලින් පාරිභෝගිකයා ප්‍රතිලාභය සහ තෘප්තිය වෙනුවෙන් තමයි යම්කිසි ගාණ දෙන්නේ. ඒ කියන්නේ හුවමාරුවක් වෙද්දී ප්‍රතිලාභය සහ තෘප්තිය වෙනුවෙන් යම්කිසි ගාණක් දෙනවා. ඒ ගාණට තමයි කියන්නේ මිල කියලා. මිල හැර සෙසු අලෙවිකරන විචල්යන් ආයතනයේ පිරිවැය නියෝජනය කරයි. නමුත් ආයතනයේ ආදායම උපයන එකම විචල්්‍ය මිල වේ. එම ගැනුම්කරු මිලදී ගැනීම සඳහා සලකා බලන ප්‍රධානම සාධකයක් ලෙස මිල හඳුනාගත හැකිය. මේ නිසා භාණ්ඩයක් සඳහා ගනුදෙනුකරු සහ විකුණුම්කරුගේ අපේක්ෂා තුලනය වන මිලක් තීරණය විය යුතුයි. කියන්නේ දැන් මෙතන බලන්න නිෂ්පාදිතය කියන්නේ නිෂ්පාදනය කරන්නේ යම්කිසි පිරිවැයක් වෙනවා. එතකොට බිස්නස් එකේ කොස්ට් එකක් පිරිවැය. බෙදා හරින්න කොස්ට් එකක් යනවා. ප්‍රවර්තනය කරන්න කොස්ට් එකක් යනවා. එතකොට මේ සේරම අපිට දාන්න වෙන්නේ වියදම්. ඒකට නිෂ්පාදිත බෙදා හැරීම සහ ප්‍රවර්තන. හැබැයි මිල කියන්නේ මොකද බිස්නස් එකේ? ආදායම. මේ තියෙන ආදායම මේ තුනම වියදම්. එතකොට මිල කියන එක ආදායම කියලා අපිට කැමති ආකාරයේ මිල නියම කරන්න බෑ. පාරිභෝගිකයා තෘප්තිමත් වෙන එයත් කැමති වෙන මිලක් තමයි අපිට හැම වෙලාවෙම නියම කරන්න කියලා කියන්නේ. ඒක තමයි මෙතනදී අපි කතා කරේ. ඊට පස්සේ මිල කිරීමේ ක්‍රම තියෙනවා. එක මිල කිරීමේ ක්‍රම. පිරිවැය එකතු මිල කරන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය මුල් කරගෙන පිරිවැය ඉක්මවා යම් ආන්තිකයක් සහිතව මිල කිරීම. පිරිවැය එකතු මිල කරන්නේ. අපිට බිස්නස් එකේ රුපියල් 10ක් ගියන්න හදන්න ඒ 10 ඉක්මවා ආන්තිකයක් යම්කිසි ලාභයක් එක මිල කරනවා. ආ රුපියල් 3ක් එකතු කරලා අපි 13කට ඒ ප්‍රොඩක්ට් එක ප්‍රයිස් කරනවා නම් ඒකට කියනවා පිරිවැය එකතු මිල කරන්නේ කියලා. ඊට පස්සේ
සලකුණු මිල කිරීම. මෙහිදී විකුණු මිල ප්‍රතිශතයක් ලෙස ගණනය කරන අතරය පිරිවැයට ප්‍රතිශතයක් නොවේ. මෙහිදී විකුණු මිලට ප්‍රතිශතයක් ලෙස ගණනය කරන අතර එය පිරිවැය ප්‍රතිශතයක් නොවේ. අපි පිරිවැයට යම්කිසි ප්‍රතිශතයක් නෙමෙයි එකතු කරන්නේ විකුණු මිලට ප්‍රතිශතයක් විදිහට යම්කිසි ගාණක් එකතු කරලා අපි මිල කරනවා නම් එතන සලකුණු මිල කියලායි අපි කියන්නේ. ඊළඟට ඉල්ලුම පදනම් මිලකරණය. ඉල්ලුම වැඩි වූ තත්වයක් මත භාණ්ඩයේ මිලකරණය. නිෂ්පාදිත ඇති ඉල්ලුම වැඩි නම් වැඩි ලාභයක් ලබා ගැනීමට ආවිත්තනයේ වැඩි මිලක් නියම කරයි. ඒ කියන්නේ පාරිභෝගික ඉල්ලුම වැඩි වෙනවා නම් එතනදී මිනිස්සු කියන්නේ ව්‍යාපාරිකය කරනවා වැඩි මිලක් අය කරන්න මිල කරනවා. ඒකට තමයි ඉල්ලුම් පදනම් මිල කරන. ඉල්ලුම පදනම් කරගෙන මිල කරනවා. ඊළඟට වටිනාකම් පදනම් මිල කරන්නේ. ආයතන ඔවුන්ගේ ගුණත්ව නිෂ්පාදන අඩු මිලට ගණන කිරීමෙන් පක්ෂග්‍රාහී පාරිභෝගිකයන් දිනා ගැනීමට යොදා ගනී. වටිනාකම පදන කියන්නේ අපි නිෂ්පාදනයේ ගුණත්ව නිෂ්පාදනය අඩු මිලට දෙනවා. ඒ තුලින් අපි පාරිභෝගිකය අපේ පැත්තට නැඹුරු කරගන්න කටයුතු කරනවා. ඒ වගේ මිලකට අපි කියනවා වටිනාකම පදනම් මිලකරණය කියලා. ඊළඟට තරඟය පදනම් කරගත් මිලකරණය. මොකද්ද මේ කියන්නේ? වෙළඳපොලේ අනිකුත් තරඟකරුවන් විසින් ඇති කරගෙන ඇති පරාශයන් විශ්ලේෂණය කර එය තරඟකරුවන්ගේ මිල ප්‍රතිපත්ති අනුව නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ අපි දැන් හිතනකො ගෝල්ඩ් මාර් එකක් normally වෙළඳපොලේ යන්නේ රුපියල් 25ක් සහ 30ක් අතර නම් අපි අපේ මිල ගණන් නියම කරන්නේ රුපියල් 25 සහ 30 අතර. කියන්නේ තරඟය පදනම් කරන තරඟකරුවන්ගේ මිල ගණන් වලට ළඟින් යන්න ඒකට ගැළපෙන්න අපි නියම කරනවා. දැන් අපි 25ට නැතුව 15ට වික්කොත් අපිට පාඩුයි 35ට වික්කොත් අපෙන් ගන්නෙ නැහැ. ඇයි 25 සහ 30 අතර තියෙන මිනිස්සු එක ගන්න යන. ඒ හින්දා ඒ විදිහට තරඟය පදනම් කරගෙන මිල කරන එක තමයි තරඟ පදනම් කරගත් මිලකරණය කියලා කියන්නේ. ඊට පස්සේ අලෙවි කරන මිශ්‍රයේ බෙදා හැරීම. මොකද අලෙවි කරන මිශ්‍රයේ බෙදා හැරීම කියන්නේ? අපි මෙතන දැන් කතා කරන්නේ නිෂ්පාදිතය කතා කරා, මිල කතා කරා, බෙදා හැරීම ප්ලේස්. නිෂ්පාදිත ඉලක්ක ගනුදෙනුකරුවන් වෙත සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලිය බෙදා හැරීමයි. ගනුදෙනුකරුවන්ට වඩා පහසුවෙන් නිෂ්පාදිතය වෙත ළඟා විය හැකි පරිදි ආයතනයක් සිය බෙදා හැරීමේ මිශ්‍රය සංවිධානය කළ යුතුය. බෙදා හැරීමේ තීරණය සඳහා පාරිභෝගික බෙදා හැරීමේ මාර්ග, තොගෑනුම් කිරීම, වෙළඳපොළ ආවරණය ආදී කාර්යයන් අන්තර්ගත වේ. අපි හදලා ඉවර වෙච්ච භාණ්ඩය ගනුදෙනුකරුවන්ට සාර්ථකව ඉතා පහසුවෙන් කොහොමද අපි මිලදී ගන්න සලස්වලා දෙන්නේ. අපි කොහොමද යවන්නේ? දැන් කොළඹ හදන භාණ්ඩ ටික ඉතා පහසුවෙන් ඉතා සාර්ථකව කොහොමද අපි ගනුදෙනුකරුවන්ට යාපනයේ ඉන්න ගනුදෙනුකරුවෙට මිලදී ගන්න ක්‍රමය හදලා දෙන්නේ. ඒ ගැන තමයි මෙතන කතා කරන්නේ. ඇතැම් ව්‍යාපාර ඍජුව තම නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත බෙදා හරි එය ඍජු බෙදා හැරීම. හිතන්නකො බිස්නස් එක පොඩි නම් පළාත තුලම නම් විකුණන්න තියෙන්නේ ලොකු බිස්නස් එකක් නෙවෙයි නම් ඒගොල්ලන්ගේම කට්ටිය පාවිච්චි කරලා කියන්නේ ඒගොල්ලන්ගේම වාහන වලින් ගිහිල්ලා බෙදා හරිනවා නම් අපි ඒකට කියනවා ඍජු බෙදා හැරීම කියලා. හැබැයි අතරමැදියන් හරහා නිෂ්පාදනයේ පාරිභෝගිකයන් දැන් සන්ලයිට් හිතන්නකො සන්ලයිට් කම්පැනි ඇවිල්ලා අපේ ගෙදරට සන්ලයිට් දීලා යන්නේ නැහනේ. එයා අතරමැදියෝ තොග ගන්න මිනිස්සු ඉන්නවා, සිල්වර් ගන්න මිනිස්සු ඉන්නවා. ඒ විදිහට අතරමැදියෝ හරහා ඒ ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට යවනවා නම් ඒක අපි වක්‍ර බෙදා හැරීම කියලා කියනවා. ඍජු බෙදා හැරීමේ වාසි. ඒ කියන්නේ ඩිරෙක්ට්ම ගිහින් මිනිස්සුන්ට විකුණනවා නම් එතන වාසි. පිරිවැය අඩුයි. ඇයි? අතරමැදියෝ නැහැ කියන්නේ පිරිවැය අඩුයි. වැඩි දිනු කළ සංනිවේදනය. නිෂ්පාදන තීරණ සැලකිලි කරනවා. ඒ කියන්නේ අපිට කෙලින්ම පාරිභෝගිකයෙක්ගෙන් මේ ෆීඩ්බැක්ස් ගන්න පුළුවන්. කොහොමද මේ ප්‍රොඩක්ට් එක හොඳයිද මොනවාද වෙනස් වෙන්න ඕනේ යාළුවෝ මොනවද ඇඩ් කරන්න ඕනේ කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ සංනිවේදනයේ පහසුවක් තියෙනවා. වෙළඳපොළ පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබන්න. ව්‍යාපාරයේ අවසාන පාරිභෝගිකයන් සමග ඍජුව ගනුදෙනු කිරීම තුළින්
වෙළඳපොළ තුල දැනුම කියන්නේ ඒගොල්ලන්ගේ දැනුම කොහොමද? කියන්නේ මිනිස්සු දැනුවත්ද මේ දේ ගන්න එක ගැන. ඊට අවබෝධය වැඩිද? කල්පනාකරලා තීරණය ගන්න පහසු වෙනවා මේ ඍජු බෙදා හැරීමක් කරා. ඊළඟට ඍජු බෙදා හැරීමේ අවාසි. මේ අවාසි ඒවා මතක තියාගන්න ඕනේ. හැබැයි මොකද්ද මේ ක්‍රමය කියලා මතක තියාගන්න. එතකොට ඔයාලට වාසියක් අවශ්‍යයක් හිතලා උනත් ලියන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අඩු සැලකීම. නිෂ්පාදන ක්‍රියාත්මක පාරිභෝගික බෙදා හැරීම පිළිබඳ වැඩි බලපෑමක් සිදු කරන නිසා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සමහරවිට අඩු මේ attention එක අපිට මේ අවධානයක් දෙන්න වෙන්නේ. අපි හැම වෙලාවෙම හිතන්නේ කොහොමද පාරිභෝගිකයට ගිහින් මේ නිෂ්පාදිත බෙදා හරින්නේ කියන එකනේ. ඒ හින්දා අපිට සමහර වෙලාවට නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ යම්කිසි ගැටලු මතුවෙන්න පුළුවන්. සම්පත් අවශ්‍යතාවය. ඒ කියන්නේ නිෂ්පාදනයේ සඳහා අවශ්‍ය සම්පත් වලට අමතරව බෙදා හැරීම කාර්ය කරන්නත් හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන. يعني නිකන් හිතුමනාවට බෙදන්න බෑනේ. එතකොට ඒ සඳහාත් අපි යම්කිසි වැඩිපුර පිළිවෙයක් දාරන්න ඕන. කළමනාකරුවෙක් ඕන. ඊට පස්සේ අපිට වාහන ඕන. යම්කිසි සම්පත් වර්ගයක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා. විශේෂීකරණ නැමැති සමහර බෙදා හැරීම යම් විශේෂිත ක්‍රම යටතේ වේගවත් බෙදා හැරීම සිදු කරන නිෂ්පාදනකයා විසින් බෙදා හැරීම සිදු කරන අවස්ථාවේදී විශේෂීකරණය වාසිය අවම වෙනවා. සමහර වෙලාවට අපි ඒකට පුහුණු කරපු මිනිස්සෙක් ඉන්නවා නම් ඒ පුහුණු කරපු මිනිස්සයා දිගින් දිගටම ගිහින් පාරිභෝගිකයා හමුලා හොඳට කතා කරලා එයා කතාවෙන් අල්ලගන්න මිනිස්සු ඉන්නවානේ. ඒ වගේ ක්‍රමයක් කරා විශේෂීකරණය වෙච්ච කෙනෙක් ඉද්දී අපි අපේ ප්‍රොඩක්ට් එක නිකන් ගිහින් වාහනයකින් විකුණනකොට අපි ගිහින් නිකන් බෙදනකොට සමහර වෙලාවට ඒ විශේෂීකරණයේ වාසියට ගන්න බැරි වෙනවා. ඊළඟට බලන වක්‍ර බෙදා හැරීමේ වාසි සහ අවාසි. ඍජුව අපි විකුණන්නේ නැහැ. අතරමැදියන් හරහා අපේ ප්‍රොඩක්ට් එක පාරිභෝගිකයාට යන්න අවස්ථාව සලසලා දෙනවා. නිෂ්පාදකයාගේ පිරිවැය අඩුයි. ඇත්තනේ පිරිවැය අඩුයි නිෂ්පාදකයට පමණ සිදු කරන බෙදා හැරීම වෙනම අතරමැදියන් විසින් එහිදී නිෂ්පාදක බෙදා හැරීම ක්‍රියාවලින් ඉවත් වී පිරිවැය වාසි ලබනවා. හිමිකුන් අපිට සල්ලි ගෙනත්. එතකොට ඒගොල්ලෝ තමයි මේ වියදම දරාගන්නේ. ඊට පස්සේ නිෂ්පාදකයා මත වගකීම අඩුයි. ප්‍රවාහනය කිරීමේදී අතරමැදුවන් අතින් මොකක් හරි සිද්ධියක් වෙලා වරදක් වෙලා නිෂ්පාදනය වලට හානියක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ පූර්ණ වගකීම ඒ අතරමැදි ආයතනේ බාර ගන්න ඕන. මොකද නිෂ්පාදකයා ඒ වෙනකොට බාණ්ඩ ටික දීලා එයාගේ ගනුදෙනු අවසන් කරලා ඉවරයි. ඒ හින්දා එතන නිෂ්පාදකයා මත වගකීම අඩුයි. පිරිවැය ඉතිරි වෙනවා. නිෂ්පාදකයා විසින් තව නිෂ්පාදන බෙදා හැරීමේදී අතරමැදියන් හරහා පාවිච්චි කරනවා කියන්නේ මේ අපිට ආර්ථික පිරිමැසුම් ඇති කර ගන්න පුළුවන්. ඒකකීක පිරිවැය අඩු කරන්න පුළුවන්. අපි බෙදා හැරීමේ කොස්ට් එක අපි වෙනදට ඇඩ් කරනවා නෙමෙයි මිල ගණන් තීරණය කරද්දී. හැබැයි මෙතනදී බෙදා හැරීමේ පිරිවැය අපි අතරමැදියට විතන් කරලා තියෙන්නේ. ඒ හරහා අපිට ඒකේ පිරිවැය ඉතිරි කරගන්න අවස්ථාව හම්බ. මොනවාද මේ වක්‍ර බෙදා හැරීමේ ක්‍රමයේ ආවාස කියලා. පාරිභෝගිකයන්ගෙන් දුරස්ථභාවය. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ඇත්තටම හම්බෙන්නේ නැහැනේ. මෙලිබන් බිස්කට් එකේ වැඩ කරන කවුරුවයි අපි ගෙදරදී බිස්කට් එකක් ගත්ත කියන මෙලිබන් සමාගමයි අපි අතර කනෙක්ෂන් එකක් සම්බන්ධතාවයක් හදා ගන්න බෑ. එහිදී අතරමැදියන් හරහා විසින් බෙදා හැරීමේ කාර්ය වෙන හින්දා අදහස් වමාරුව කියන දේ අපිට මගහැරලා. ඊට පස්සේ නිෂ්පාදකයාට දොස් පාවීම. අතරමැදියන් හරහා නිෂ්පාදන පාරිභෝගිකයව බෙදා හැරීමේදී සිදුවන හානි. ඇතැම්ට නිෂ්පාදකයා දෝෂාරෝපණය වෙන තැනක බිස්කට්ම අරගෙන යනවා. බිස්කට් අරගෙන මැදදී කැඩිලා මොනවා හරි වෙලා තියෙනවා. හැබැයි පැකට් එක සීල් හින්දා ප්‍රශ්න නැහැ. අපි දෙනවා. හැබැයි අවසාන මේ චෝදනාව බ්ලේම් එක එන්නේ නිෂ්පාදකයාට. ඇයි බිස්කට් එක කුඩු වෙලා ඇතුලේ කැලි නම් තියෙන්නේ. අපේ පාරිභෝගිකයන් එන්නේ හොඳ කමෙන්ට් එකක් නෙමෙයි. ඒතකොට ඒක යන්නේ නිෂ්පාදකයාට තමයි දොස් පැවරීම යන්නේ. ඊළඟට සුදුසු බෙදා හැරීමේ ක්‍රම භාවිතා කරනවා. අතරමැදියන් විසින් පිරිවැය අඩු කිරීම ආරම්භයෙන් යම් විශේෂ වාහන බෙදා හැරීම සඳහා නුසුදුසු ඊටනක යම් කිසි මේ උෂ්ණත තත්ත්වයක් යටතේ හරි මොනාගේ හරි පාවිච්චි කරලා බෙදා හරින්න ඕන එකකදී අතරමැදියෝ ඒගොල්ලන්ගේ පිරිවැය අඩු කරන්න ඕන හින්දා සමහරවිට හිතන්න අයිස්ක්‍රීම් හරි මොනවා හරි වගේ දෙයක් කියලා ඒගොල්ලෝ මොකක් හරි ෆ්‍රීසර් එකේ මේ ටෙම්පරේචර් එක අඩු කරනවා කියන්නේ සීතල කරනවා නෙවෙයි උෂ්ණත්වය වැඩි කරලා මොකක් හරි කරලා පාරිභෝගිකයාට යද්දී ඒක ගුණත්වයෙන් යුතුව නැහැ. නුසුදුසු බෙදා හැරීමේ ක්‍රම පාවිච්චි කරලා බෙදන්න පුළුවන්. අන්න ඒ වගේ අවශ්‍ය තියෙනවා. ඊට පස්සේ ළමයි අවසානික ප්‍රවර්ධන ප්‍රොමෝෂන්. යම් නිෂ්පාදිතයක අඩංගු විශේෂිත ගුණාංග පිළිබඳ පාරිභෝගිකයන් වෙත දැනුවත්භාවය ලබා දීමයි. නිෂ්පාදිතයක අඩංගු විශේෂිත ගුණාංග පිළිබඳ පාරිභෝගිකයට අපි ලබා දෙනවා යම්කිසි දැනුවත්භාවය. අන්න ඒක තමයි අපි ප්‍රවර්ධනය කරනවා කියලා කියන්නේ ප්‍රොමෝෂන්. යම්කිසි නිෂ්පාදනය මිලදී ගැනීම සඳහා පාරිභෝගික අවධානය දිනා ගැනීම මෙහි අරමුණ. මේ ප්‍රවර්ධනය හරහා බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගික අවධානය. මෙම ප්‍රවර්ධන මිශ්‍රය
අදහස් වන්නේ ඉලක්කගත වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා අලෙවිකරුවන් විසින් භාවිතා කරන ක්‍රමෝපායන්. ඒවා අතර වෙළඳ ප්‍රචාරණය, ඍජු අලෙවිකරණය, විකුණුම් ප්‍රවර්ධනය, පුද්ගලික විකුණුම් යනාදී ක්‍රම ප්‍රවර්ධනයට මේගොල්ලෝ පාවිච්චි කරනවා. අන්නේ ක්‍රම මොනවද? ඒවා කොහොමද කරන්නේ කියන එකයි මෙතනින් එහාට අපි කතා කරන්නේ. ප්‍රවර්ධනය කොහොමද කරන්නේ? ඒගොල්ලන්ගේ භාණ්ඩය අවධානය දිනා ගන්න මොන ප්‍රවර්ධන උපක්‍රමද පාවිච්චි කරන්නේ කියන එකයි කතා කරන්නේ. පළවෙනි එක විකුණුම් ප්‍රවර්ධනය. කෙටි කාලයක් තුළ ව්‍යාපාරයේ විකුණුම් වැඩි කර ගැනීම සඳහා ව්‍යාපාර විසින් අනුකරණය කරන ලබන්නා වූ ශිල්පකම විකුණුම් ප්‍රවර්ධනකම වේ. බන්ට සල්ලි ගොඩාක් හොයාගන්න මෙන්න මේ වගේ විකුණුම් ප්‍රවර්ධන ක්‍රම කරනවා. ඒ ක්‍රම කරන්නේ කොහොමද? වට්ටම් දෙනවා. 110, 105, 120 එමන හරියට. ඊට පස්සේ කූපන් දෙනවා. ඊට පස්සේ නොමිලේ භාණ්ඩ බෙදා හරිනවා. ඒ කියන්නේ බෙදා හරින ඔය දැකලා තියෙන පොඩි ෂැෂේ පැකට් එක මොනාරි උත්සව හරි විදිහට පොඩි ෂැෂේ පැකට් ගෙනල්ලා බෙදලා. හැබැයි ෂැෂේ පැකට් එකට අපි කැමති නම් ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ගන්න පාහුරු වෙනවනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ශිල්ප ක්‍රමය. ඒක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන උපක්‍රමය. අන්න ඒ වගේ විකුණුම් ප්‍රවර්ධන පාවිච්චි කරන ඊළඟට ප්‍රචාරණය පාවිච්චි කරනවා. මොකද කරන්නේ? මෙහිදී ව්‍යාපාර ආයතන විසින් විවිධ මාධ්‍යයන් හරහා තම අදහස් භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කිරීම අතර ඒ සඳහා ආයතනවල ගෙවීම් කෙරේ. ප්‍රචාරණය හරහා පාරිභෝගික සමග ඒක පාර්ශ්වයේ සංවේදනය සිදු කරයි. එක පාර්ශ්වයක් විතරනේ කියන්නේ. අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකිනවා. අපි මොකක් හරි දකිනවා විතරයි අපිට ඒකට ෆීඩ්බැක් එකක් දෙන්න බෑ. ඒ වගේ ඒක පාර්ශ්වයේ සංවේදන ක්‍රම පාවිච්චි කරනවා. හැබැයි මේව කරන්න අපි ප්‍රචාරණ ආයතන වලට යම්කිසි ගාණක් ගෙවන්න ඕන බිස්නස්. ඒ වගේ කරලා තමයි සංගරාවල දානවා ඔය ඇඩ්වර්ටයිස්මන්ට්ස් පුවත්පත්වල ඊට පස්සේ රූපවාහිනී දැන් මේ බලන්නකො අපි කතාව බලන්න ගියාම ඇත්තටම කතාවට වඩා බලන්නේ මොකද්ද? දැන් මේ ආන්නේ වගේ ප්‍රචාරකකම අපි කරනවා. ඊළඟට මහජන සම්බන්ධතා කියන ක්‍රමයක් අපි ප්‍රවර්ධනය යටතේ කතා කරනවා. මහජන සම්බන්ධතා තුළින් තමයි ඉලක්කගත පාරිභෝගිකයන්ට බලපෑම් කිරීමට හැකියාව ලැබේ. සම්බන්ධතා තුළින් මේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායමට බලපෑම් කරනවා. මහජන සම්බන්ධතා වැඩසටහනක් තුලින් ආයතනය පිළිබඳ හා ආයතනයේ භාණ්ඩ හා ප්‍රතිපත්ති පිළිබඳ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම අදහස් කරනවා. යම්කිසි මහජන සම්බන්ධතා වැඩපිළිවෙළ වල කරලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ඒගොල්ලෝ වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. රෝහලකට ආධාර ලබා දීමේ වැඩසටහන. පාසලකට පරිගණක ලබා දීමේ වැඩසටහන. නිකන් ඔයා හිතන්න දෙරණ මහත්ය ජාලය මට නම මතක නැහැ ළමයි ඩයලොග් එක එකතු වෙලා ඒගොල්ලෝ ලංකාවේ මට ඒකේ නම ප්‍රෝග්‍රෑම් එකේ නම මතක නැහැ ලංකාවේ ඩයලොග් කම්පැනියේ ටීවී දෙරණත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ කාටද උදව් කරේ පන්සල් වලට උදව් කරා ඊට පස්සේ රෝහල් වලට අවශ්‍ය කොවිඩ් කාලයේ තුලදී අවශ්‍ය වෙච්ච භාණ්ඩ බෙදා දුන්නා මෙට්‍රස් ඇඳන් සැනිටයිසර් වගේ දේවල් බෙදා දුන්නා ඊට පස්සේ මතකද ඒගොල්ලන්ගේම තව වැඩපිළිවෙලක් තිබ්බ දුෂ්කර ගම්මානවල ළමයිට කම්පියුටර් පහසුකම් කම්පියුටර් රූම්ස් හදලා දෙනවා කියලා. මට ওই නම් දෙක මතක නැහැ ළමයි. ඔය දෙක ඒ වගේ මහජන සම්බන්ධතා හරහා ප්‍රවර්ධනය කරන්න පාවිච්චි කරපු දෙකක්. ටීවී දරන සහ ඩයලොග් එකට එකතු වෙලා මොකක් හරි සත්කාර වැඩසටහන් දෙකක් විදිහට පාවිච්චි කරා. ඊතනගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක හරහා අපිට දෙරණ ටීවී දරන සහ ඩයලොග් කියන ආයතන දෙක පිළිබඳව ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් පිළිබඳව අපේ ඔළුවේ නිතර මතක් වෙනවා. මම ඔයාලට උදාහරණ කිව්වෙත් ඒ හින්දානේ. ඒකට ඒ වගේ මහජන සම්බන්ධතා හරහා ප්‍රවර්ධනය සිද්ධ වෙනවා. ඊළඟට රිචුවලිකරණ, ඩිරෙක්ට් මාකටිං. රිචුවලිකරණ යන්නේ යම් අරමුණු කරා පාරිභෝගිකයන් පිරිසක් සඳහා වන ප්‍රචාරණ වැඩපිළිවෙලක්. මෙහිදී විශාල පාරිභෝගික පිරිසක් අරමුණු කරනවනේ. යම් කිසි පිරිසක් යල් තෝරගත්ත පිරිසකට ඍජු තැපැල් හරි ඊමේල් හරි මොනවා හරි පාවිච්චි මාධ්‍ය පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ ඩිරෙක්ට් මාකටිං ක්‍රමය පාවිච්චි කරනවා. ඊට පස්සේ පුද්ගල විකුණුම්. පුද්ගල විකුණුම් වලදී විකුණුම්කරුවා මීට ගන්න පාර්ශවයේ මුහුණට මුහුණලා සංනිවේදනය කිරීමේ ඊතා වියදම්කාරී ප්‍රවර්ධන කරේ. පුද්ගලික රැස්වීම විකුණුම් ඉදිරිපත් කිරීම. එනවා නේද? සමහර මිනිස්සු ඇවිල්ලා කියන්නේ ඒගොල්ලොම දැනුවත් කළේ ඒගොල්ලොම බඩු විකුණලා යන්නේ පුද්ගලික රැස්වීම තියන්න පුළුවන්. එක්කෙනෙක් වෙනුවෙන් ඊට පස්සේ දෙන්නෙක් වෙනුවෙන් හැබැයි මේක ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතාම වියදම් දරන්න වෙනවා කියලා කියනවා. ඒක එක්කෙනෙක් වෙනුවෙන් සමහර වෙලාවට ලොකු කාලයක් වැය කරනවා. ඊළඟට විස්තීර්ණ අලෙවිකරණ මිශ්‍රය කියලා එකක් අපි දැන් අලෙවිකරණ මිශ්‍රය ගැන ළමයි කතා කරේ. එතනදී 4 pieces නේ කතා කරේ. එතනදී මොනවද තිබ්බේ? නිෂ්පාදිතය, මිල, බෙදා හැරීම සහ ප්‍රවර්ධනය.
ඔය හතරනේ තිබ්බ 4 pieces වලට අමතරව විස්තීර්ණ අලෙවිකරණ මිශ්‍රය කියන්නේ විස්තීර්ණය කියන්නේ ටිකක් තව පුළුල් වෙලා මොනවා හරි තියෙනවා. එතනදී 4 pieces වලට අමතරව සේවා අලෙවිකරණය සහ පාරිභෝගික නැඹුරු අලෙවිකරණය ඇති විට 3 pieces එයට එකතු කරන අතර ඒ විට විස්තීර්ණ අලෙවිකරණ මිශ්‍රය වෙනවා. 4 pieces වලට ඒගොල්ලෝ එකතු කරලා තියෙනවා 3 pieces. එතකොට 7 pieces වෙලා තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ විස්තීර්ණ අලෙවිකරණ මිශ්‍රය කියලා. ළමයි 7 pieces වලට අමතරව එකතු වෙන මොනවද දන්නවද? පුද්ගලයන්, ක්‍රියාවලිය සහ භෞතික පරිසරය. අපි අර කතා කරපු 4 pieces වලට අමතරව මේ 3 pieces එකතු කරලා විස්තීර්ණ අලෙවිකරණ මිශ්‍රයක් අපි කතා කරනවා. එතනදි මොකක්ද කතා කරන්නේ? පුද්ගලයන් කියන්නේ මොකක්ද කියලා බලන්න. පාරිභෝගිකයට භාණ්ඩ හෝ සේවා ලබා දීමේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන සියලුම මිනිසුන්ගේ මේ සම්මානිත වේ. පාරිභෝගිකයන් මිලදී ගන්නන් ලෙස නොව පුද්ගලයන් ලෙස දකින අතර ඔවුන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගැනීම ඒ තුළ සපුරා දීම සිදු කරයි. ඒ වගේ තමයි අපි පුද්ගලයන් කියන එක හඳුන්වන්නේ. ඊට පස්සේ ක්‍රියාවලිය. නිෂ්පාදිත අවසාන පාරිභෝගිකයා වෙත ළඟා වන තෙක් සම්පූර්ණ ක්‍රියාපටිපාටි සහ ක්‍රියාකාරකම් වල එකතුවද විස්තීර්ණ අලෙවිකරණ මිශ්‍රයට එකතු වෙනවලු. සම්පූර්ණ process එක බිස්නස් එකේ තියෙන සියලුම අංශවල ක්‍රියාකාරීත්වය අපි හඳුන්වනවා මේ අලෙවිකරණයේ 7 pieces වලට එද්දි. ඊට භෞතික පරිසරය. පාරිභෝගිකයා සහ ව්‍යාපාර අතර අන්තර් ක්‍රියාකාරීත්වය සිදු වන අලෙවිකරණ පරිසරයයි. ඔය විදිහට 3 pieces එකතු වෙලා 4 pieces වලට 7 pieces වෙනවා. ඒක අපි හඳුන්වනවා විස්තීර්ණ අලෙවිකරණ මිශ්‍රය කියලා. ඊට පස්සේ අපි යනවා අන්තිම හරියට අලෙවිකරණ උපාය මාර්ග. මාකටිංග් ස්ට්‍රැටජිස් මොනවද කියලා කතා කරමු. අලෙවිකරණ උපාය මාර්ගය අනුව ආයතනයක් විසින් පාරිභෝගික වටිනාකම් නිර්මාණය කිරීමට පාරිභෝගිකයට වටිනාකම් නිර්මාණය කිරීමට ලාභදායී සබඳතා නිර්මාණය කිරීමට සහ තිරසාර සරණකාරීත්වය පවසාගෙන යාම සඳහා ගොඩනගා ගන්නා වූ අලෙවිකරණ ක්‍රමවේදයයි. මේ අලෙවිකරණ ක්‍රමවේදී මොනවාද පාවිච්චි කරන? පාරිභෝගික වටිනාකම් නිර්මාණය කරන ලාභදායී සබඳතා නිර්මාණය කරන තිරසාර තරංකාරීත්වයක් බලාපොරොත්තු වෙනවා. අලෙවිකරණ උපාය මාර්ග හදවත ලෙසින් කොට්ලර් හඳුන්වනවා. හරිද? අපි බලන්න ඕන වෙළඳපළ ඛණ්ඩනය. එතකොට මේ අලෙවිකරණ උපාය මාර්ගය යටතේ මෙතන මොකද්ද මේ කියන්නේ? පිලිප් කොඩ්ලර් කියනවා STP marketing. STP marketing. S කියන්නේ segmentation වෙළඳපළ ඛණ්ඩනය, target market එකට තමයි ඉලක්ක වෙළඳපළ positioning තමයි නිෂ්පාදිත පිහිටුවීම. STP marketing කියන කොට්ලගේ marketing segment STP marketing කියන strategies තමයි අපි මේ කතා කරගෙන යන්නේ. වෙළඳපළ ඛණ්ඩනය, වෙළඳපළ ඉලක්කකරණය, නිෂ්පාදිත පිහිටුවීම. මොකද්ද වෙළඳපළ ඛණ්ඩනය කියන්නේ? වාට නිකන් එකපාරටම දැනෙන්න ඕන බලන්න මෙතන නිකන් රූපේ දැක්කම මොකක් හරි දැනෙනවද කියලා. විවිධ හා විෂම ලක්ෂණ වලින් යුක්ත සමස්ත වෙළඳපළ සමජාතීය පාරිභෝගික කණ්ඩායම් ඇතුළත් වන පරිදි කොටස් වලට බෙදා වෙන් කිරීම වෙළඳපළ ඛණ්ඩනය. විනාශගත ලක්ෂණ වලින් යුක්ත සමස්ත වෙළඳපළන්නේ අපිට තියෙන්නේ. මේ වෙළඳපොළ තුල කොච්චර පාරිභෝගික ඉන්නවද? හැබැයි අපිට ඕන පාරිභෝගික සමජාතීය පාරිභෝගිකයෝ විවිධ කොටස් වලට කඩලා අපි හඳුනගන්නවා. දැන් අපි මෝටර වාහන මෙතන උදාහරණයක් ලියලා තියෙනවානේ. හිතන්නකෝ ඒකෙම අඩු ආදායම් ලබන මිනිස්සුන්ට මරුටියක් පදින්න ඕන නම් අපි ඒ මිනිස්සු ටාගට් එක ඒ මිනිස්සු ඛණ්ඩනය වෙනම හඳුනනවා. ඊට පස්සේ බෙන්ස් පදින්න ලොකු ආදායමක් තියෙන්න ඕනේ. ඒ වගේ මිනිසුන් වෙනම අපි ටාගට් ඛණ්ඩනය කරගන්න. ඒ ඛණ්ඩනය කරගන්න මිනිස්සු ටික වෙනම ඉන්නවා. මේ කියන්නේ මරුටියක් පදින මිනිස්සු ටික වෙනම ඉන්නවා. ඊට පස්සේ මධ්‍ය ආදායම් ලැබෙන ඇක්වා එකක්, ඇක්සියෝ එකක්, කොරොල්ලා එකක් පදින මිනිස්සු අපි මේ විදිහට ඒගොල්ලන්ගේ ලක්ෂණ මත පදනම් කරලා එක එක කොටස් වලට වෙළඳපළ කඩා ගන්න. අන්න ඒ වගේ කඩා ගන්න එක තමයි වෙළඳපළ ඛණ්ඩනය කියන්නේ. ඛණ්ඩනය කරන්න පුළුවන් ආකාර කිහිපයක් කතා කරනවා. එක්ක භූගෝලීය සාධක මත ඛණ්ඩනය කරන. ඒ කියන්නේ විද්‍යාත්මක සාධක මත පදනම් වෙළඳපළ කොටස් වලට කඩා ගන්නවා. කියන්නේ අපි බලනවා දකුණු ආසියානු රටවල් වලට මෝටර රථ නිෂ්පාදනය කරන්න වෙන විදිහකට, ඊට පස්සේ යුරෝපයට වෙනම ආකාරයක, ඇමරිකාවේ කස්ටමර්ස්ලාට වෙනම ආකාරයකට, ඒ වගේ ටොයෝටා සමාගම සමහර අවස්ථාවලදී වෙනස් කරනවා. ඊට පස්සේ ඇපල් සමාගම හිතන්න ඒගොල්ලන්ගේ මේ
අරාබි වගේ රටවල් වලට වෙනම ෆෝන් එකයි. හැබැයි ඒගොල්ලන්ගේ යම්කිසි කන්ඩිෂන්ස් වෙනස් වෙනවායි. සමහර රටවල් සීත කලාපීය රටවල් තියෙනවා. එතකොට මේ ෆෝන් එක සීත කලාපයට ඔරොත්තු දෙනවා. හැබැයි ලංකාව තුළ එහෙම සීතලක් නැහැ. ඊට පස්සේ අපේ අරාබිය වගේ ගත්තොත් ඒ රටවල් වල රස්නේ වැඩි, දූවිලි වැඩි. ඒකට ඒ Apple සමාගමත් යම්කිසි විවිධාංගීකරණයකට ලක් වෙලා තමයි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක එක රටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ. ඒ වගේ එකක් තමයි භූගෝලීය සාධක මත. ඊළඟට ප්‍රජා විද්‍යාත්මක සාධක මත. ඒ කියන්නේ ජනගහන ව්‍යුහය මත පදනම ස්ත්‍රී පුරුෂ භාවය, වයස් ව්‍යුහය, අධ්‍යාපන මට්ටම, සමාජ සංස්කෘතිය මොනවා හරි දේවල් මත පදනම් වෙලා වෙළඳපොළ වර්ගීකරණය කිරීම ප්‍රජා විද්‍යාත්මක ඛණ්ඩනය වේ. අපේ මේ ප්‍රජාවේ සමස්ත සමාජයේ සොසයිටි එකේ ඉන්න ස්ත්‍රී පුරුෂ භාවය මත මේ වෙලාව අපිට සමානවට ඛණ්ඩනය කරන්න පුළුවන්. වයස මත. ඊට පස්සේ අධ්‍යයන O level කරලා තියෙන කවුද, A level කරලා තියෙන කවුද, යුනිවර්සිටි ඉන්නේ කවුද, සහය මාස්ටර්ස් කරලා තියෙන කවුද, අන්න ඒ වගේ වෙනස් කරන්න ඕනේ. ඊට පස්සේ සමාජ සංස්කෘතිය කියන්නේ මේගොල්ලෝ සිංහල දෙන්නවලට මුස්ලිම් මේගොල්ලන්ගේ අවශ්‍යතාව වෙනස් වෙනවනේ. ඒකට ඒ විදිහට අපි කඩා ගන්න. අන්න ඒ වගේ එකක් තමයි කියන්නේ. ඊට පස්සේ දැන් බැංකුවක් ගැන හිතන්නකො. බැංකුවක ළමා ගිණුම් තියෙනවා. රන් ගැගුරු අරව මේවා කියලා තියෙන ඊළඟට 18+14+ වනිතා වාසනා ඊට පස්සේ ජේෂ්ඨ පුරවැසි ඊට පස්සේ වෙස්ටර්න් යුනියන් accounts ඕන් මේ වගේ ගොඩාක් ඒගොල්ලන් කස්ටමර් බේස් එක අනුව වෙනස් කරලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ මනෝවිද්‍යාත්මක සාධක ගණනකරුවන්ගේ විවිධ ජීවන රටා පදනම් කරගෙන කොටස් කිරීම මනෝවිද්‍යාත්මක කන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරනවා චර්යාත්මක සාධක. පාරිභෝගිකයා භාණ්ඩ මිලදී ගන්නේ කොපමණ කාලයකට. කොච්චර වාරයක් මේ භාණ්ඩෙ මිලදී ගන්නවා. ඒ වගේ චර්යාත්මක එයාගේ හැසිරීම මත පදනම් වෙලා අපි සමහරවිට වෙළඳපොළ ඛණ්ඩනය කරනවා. හොඳ වෙළඳපොළ ඛණ්ඩනයක තියෙන්න ඕන ගුණාංග. ඒ කියන්නේ මේ ඛණ්ඩනය කරනවා කියන්නේ මේ ඛණ්ඩනය කරගත්තට පස්සේ හිතන්නකො වාහන වලට අපි මං කිව්ව විදිහට මුලින් ඛණ්ඩනය කරගත්තාම ඒක අපිට මෙන්න මේ ලක්ෂණ වලින් තියෙනවා නම් ඒක සඵලදායි හොඳ ඛණ්ඩනයක් කියලා අපි හඳුන්වනවා. ඒක මැනිය හැකි වෙනවා. අපිට යම්කිසි මෙෂර් කරන්න යම්කිසි ප්‍රමාණයකින් කියන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ ළඟාවිය හැකි. ඒ වෙළඳපොළට අපිට ඇතුල් වෙන්න හැකියාව තියෙනවා. කොහොම හරි ඒගොල්ලන්ට කතා කරන්න අපිට ඒගොල්ලන්ට පණිවිඩ දෙන්න ඒගොල්ලන්ම අචීව් කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ප්‍රමාණවත් බව. ප්‍රමාණවත් ලාභයක් ලබන්න පුළුවන් වෙන්න ඕන මේ මාකට් මේ සෙග්මන්ටේෂන් එක හරහා ඒ කට්ටි ඛණ්ඩනය හරහා අපිට යම්කිසි ලාභයක් තියෙනවා. ඊට පස්සේ වෙන්කොට හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඛණ්ඩනයේ වෙනස්කමක් පැහැදිලිව වෙන්කොට හඳුනනවා. මේගොල්ලෝ මෙහෙම වෙනස් වුනේ මෙන්න මේ විදිහට ඛණ්ඩනයක් කරේ මෙන්න මේ හේතුන්ගේ වෙනසක් හින්දා කියලා යම්කිසි හේතුවක් තියෙන්න ඕන හොයාගන්න. ඒක ක්‍රියාත්මක කරලා ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ ඛණ්ඩනය ආකර්ෂණය කර ගැනීම සහ සේවය සලසන්න අලෙවි කරන වැඩසටහන හදන්න පුළුවන් වෙනවා. මොකද අපි ඛණ්ඩනයක් කරපු පමණින්ම ඒකෙන් අපිට මේ සඵලදායී අලෙවිකරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ ළමයි. අපිට ඒගොල්ලන්ට සේවාව සපයලා ඒගොල්ලෝ ආකර්ෂණය කරගන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ මේ ගුණාංග පහ තියෙනවා නම් අපි සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනයක් කියලා හඳුන්වනවා. අපි ඊළඟට නම් වෙළඳපොළ ඉලක්ක කරනවා. එනම් ඛණ්ඩනයෙන් පසු ඒ කියන්නේ වෙළඳපොළ ඛණ්ඩනය කරානේ. ඒක කොටස් වලට බෙදාගත්තා. වෙළඳපොළ ආයතනයේ වඩාත් සාර්ථකව නිෂ්පාදිත සැපිය හැකි ඛණ්ඩනය හෝ ඛණ්ඩය තෝරාගෙන දැන් සෙග්මන්ට්ස් අපි 5කට 6කට බෙදාගෙන තියෙනවා ඛණ්ඩනය කරා. ඊට පස්සේ අපි බලන්න ඕන මේකෙන් අපිට සාර්ථකව සේවාව සපයන්න පුළුවන් ඛණ්ඩය මොකක්ද? නැත්නම් ඛණ්ඩයන් තෝරගන්න. එකක් හෝ දෙකක් එන්න පුළුවන්. අපි තෝරගන්න 18+ accounts ද නැත්නම් වනිතා වාසනාද නැත්නම් ජේෂ්ඨ පුරුෂ නැත්නම් තෝරගන්න වනිතා වාසනා විතරද? අන්න ඒ වගේ අපි වෙළඳපොළ ඉලක්ක කරනවා. අර තෝර සෙග්මන්ට් කරපෙකින් අපි ටාගට් මාකට් එක හොයාගෙන යනවා. ඊට පස්සේ ස්ථානීයකරණ පොසිෂනින් කියලා කියන්නේ තරංගාරී නිෂ්පාදිත වලට සාපේක්ෂව සී නිෂ්පාදිත සඳහා පාරිභෝගික මනස තුළ කිසියම් ස්ථානයක් හෝ ධනාත්මක හැඟීමක් ඇති කිරීම. හරිද? අපේත් ඉන්නවා තව බිස්නස් එකේ තරංගාරී නිෂ්පාදිත ඒගොල්ලොත් එක්ක අපේ බිස්නස් ප්‍රොඩක්ට් එක ගැන අපි යම්කිසි දෙයක් බ්‍රෑන්ඩ් නේම් එකක් ඔළුවේ හදනවා. මිනිස්සුන්ගේ ගිහින් ඔළුවේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එක බ්‍රෑන්ඩ් නේම් එකක් ඔළුවේ හදනවා. අපි හිතන්නකෝ මේ කොකා කෝලා කිව්ව ගමනින් අපිට හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් ඔයගොල්ලෝ අපේ ඔළුවේ හදලා තියෙනවා. ටීවී දරන කිව්ව ගමන් අපිට FM දරනට වඩා ටීවී දරන අපේ බ්‍රෑන්ඩ් නේම් එක හැදලා තියෙනවා. ඊපස්සේ හිරු FM කිව්ව ගමන් අපි රේඩියෝ channel එකේ හිරු FM අහපු ගමන් අපිට හොඳ බ්‍රෑන්ඩ් එකක් හැදෙනවා. ඒ වගේ මිනිස්සුන්ගේ මනස තුල අපි යම්කිසි ස්ථානයක් ඇති කරන්න ඕන ධනාත්මක
හැඟීමක් එක්ක. ඒක තමයි අපි පොසිෂන් ස්ථානීයකරණය කියලා කියන්නේ. ඊළඟට මයිකල් පෝටර් පවසන පරිදි ව්‍යාපාරවලට තෝරාගත් වෙළඳපොළ කොටස් තුන ස්ථානගත කිරීම සඳහා පහත තරංකාරී උපක්‍රම භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථානීයකරණය කරද්දී මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මොනවාද? පිරිවැය නායකත්වයේ කර්මාන්තය තුළ අඩු පිරිවැයකට නිෂ්පාදන සපයන්න බවට පත්වීමෙන් අඛණ්ඩ වෙළඳපොළ කොටස් වැඩි කරගෙන යන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය තරංකරුවන්ට වඩා අඩුවෙන් කරලා තියෙන හින්දා තරංකාරීත්වය දුර්වල වෙනවලු. ඊට පස්සේ සමාගම පිරිවැය නායකයෙක් බවට පත්වීම සඳහා පාවිච්චි කරනවා. ඒ වගේ අපි කතා කරනවා. ඒ කියන්නේ මෙතන කියන්නේ කර්මාන්තයක් තුළ අපි අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදනයේ සපයන්න බවට පත් වෙනවා. වෙළඳපොළ තුළ අඛණ්ඩව දිගින් දිගටම අඩුවෙන්ම භාණ්ඩ හා සේවා සපයන අපි විදිහට. ඊට පස්සේ තරංකරුවන්ට නිෂ්පාදන පිරිවැය දරාගත නොහැකි වෙනවා. කියන්නේ හැකි අතර තරංකරුවන් නිෂ්පාදන පිරිවැය දරාගත නොහැකි බැවින් ඔවුන්ගේ තරංකාරීත්වය දුර වෙනවා. ඒගොල්ලෝ දෙන්නේ රුපියල් 30ට නම් ඒ ප්‍රොඩක්ට් එක හැබැයි අපි දෙන්නේ හැමදාම 20ට නම් ඒගොල්ලන්ට අපිත් එක්ක තරං කරන්න බෑ. මිනිස්සු ඉන්නේ අපිත් එක්ක. එතකොට ඒගොල්ලන්ට ඒ තරංකාරීත්වය දරා ගන්න බැරුව ඒගොල්ලෝ දුර්වල වෙනවා. ඒගොල්ලන්ගේ මාකට් බේස් එක ටික ටික අඩු වෙනවා. සමාගම පිරිවැය නායකයෙකු බවට පත්වීමට විවිධ ක්‍රම භාවිතා කරයි. අඩු වියදම් සම්පත් ප්‍රවේශය, අඩු වියදම් නිෂ්පාදන තාක්ෂණය, පරිමාණානුකූල පිරිමැසු, අන්න ඒ වගේ ක්‍රම පාවිච්චි කරලා පිරිවැය නායකත්වයේ තුලින් අපි බ්‍රෑන්ඩ් නේම් එකක් හදා ගන්නවා. ඒ බ්‍රෑන්ඩ් නේම් එක හැදුවීම හරහා පොසිෂනින් කියන එක ප්‍රශ්නයක් නැතුව අපි කියන්නේ ස්ථානීයකරණයේ ප්‍රශ්නයක් නැතුව හැදෙනවා. ඊළඟට විවිධාංගීකරණය හරහා වෙළඳපොළ ස්ථානගත වීම සඳහා ඇති අනිකුත් උපාය මාර්ග වන්නේ තම ව්‍යාපාර හා නිෂ්පාදන අනිකුත් තරංකරුවන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමට සැලසීමයි. ඒ සඳහා තම නිෂ්පාදන තරංකරුවන්ගේ නිෂ්පාදන වලට වඩා සුවිශේෂී ලක්ෂණ විවිධ අතර පරිභෝජනය කිරීමේ සුවිශේෂතාවය තිබිය යුතුයි. විවිධාංගීකරණය ලෙස අනිත් අයට වඩා යම් කිසි දෙයක් අපි ඇඩ් කරන්න ඕන. ඒ තුලින් අර ප්‍රොඩක්ට් එක හොඳයි ඒක මෙහිමයි කියලා කියන තැනට අපි ඔළුව හැදුවද එතන විවිධාංගීකරණයක් හදලා හැමෝම දෙන්න එකක් නම් අපි ඒකට වඩා චුට්ටක් වැඩිපුර මොනවා හරි දෙනවා නම් එතනදී මිනිස්සු විවිධාංගීකරණය හරහා මේ අඟලඟ ඔළුව මනස තුලට මේ ප්‍රොඩක්ට් එක දාගන්න. ඊට පස්සේ සන්නාම්කරණය. සන්නාම්කරණය කියලා කියන්නේ සන්නාම්කරණය යනු භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සංකල්පයක් වන අතර එය වෙනත් නිෂ්පාදන සේවා හෝ සංකල්ප වලින් පහසුවෙන් වෙන් කරගත හැකි. සන්නම් නාමයක් වෙන සුවිශේෂී නිෂ්පාදනයක හෝ සංකල්පයක හෝ සලකුණ. අපි යම් කිසි සලකුණක් දැන් ටීවී දරන සන්නම් නාමය ටීවී දරනේ සලකුණ අපිට මතකයි. ඒ වගේ යම් කිසි සංකල්පයක් කරා මිනිස්සු අතරට අපි යන්න බලාපොරොත්තු වෙන ඒ හරහා පොසිෂනින් ඒ කියන්නේ සන්නම් කියන්නේ මොකද ස්ථානීයකරණය කියන එක පිටුවා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි දාලා තියෙනවා මෙතන පොඩි නෝට් එකක් ඛණ්ඩනය කිරීමේ වාසියවා. මේක ඛණ්ඩනය කියන තැනට චුට්ටක් ගෙන හිඳාගත්තා නම් අවාසි ඛණ්ඩනයේ අවාසි පිරිවැය අධිකයි. අයි අපි එක මාකට් එක වෙන් කරලා මේගොල්ලෝ කියා කරන්නේ. ඊට පස්සේ අධ්‍යායෝජිත තත්ත්වය කියන්නේ අපි ඒ වෙනින් ආයෝජනයේ වැඩිපුර කරන්න වෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට කළමනාකරණය ප්‍රචාරණය දැන් ගිහිලා ඒ මාකට් එක ඒ ටාගට් මාකට් එකෙන් බේස් කරලා අපි කරන හින්දා සමහර වෙලාවට අපිට කළමනාකරණය සහ ප්‍රචාරණ වියදම් තාමත් අධික වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් කතා කරපු සාර්ථක සන්නම් නාමය සහ අවශ්‍යතාවය. එතනදී ඒ සාර්ථක සන්නම් නාමයක් හදලා මේව කරන නේතන අදාළ බව තියෙනවා. ඒක පැහැදිලි වෙනවා. සුසංයෝගයේ වැදගත්කම ඉවසීම පිළිගැනීම ව්‍යාපාරයේ වටිනාකම වැඩි කරයි. ඊට පස්සේ පාරිභෝගික උත්පාදනය ඇති කරයි. ඊට පස්සේ සේවක අභිමානය හා තෘප්තිය වැඩි කරයි. සන්නම් කරණයක් හදා බිස්නස් එකට හම්බෙන දේවල් ටික තමයි මේ කතා කරේ. එහෙනම් ළමයි අපි අලෙවිකරණය කියන පාඩම කතා කරලා ඉවරයි. මුලින් ඉඳලා අපි කතා කරා අලෙවිකරණය කියන්නේ මොකද්ද? සංකල්ප කතා කරා, සැලවි මිශ්‍රය කතා කරා. මේ විදිහට අපි අලෙවිකරණයේ සංකල්ප ටික කතා කරලා අලෙවිකරණ මිශ්‍රය කතා කරලා අපි මේ පාඩම ඉවර කරා. එහෙනම් අලෙවිකරණය කියන පාඩම ඉවරයි. ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. මේ පාඩමේ නෝට් එකේ ලියා ගන්න තියෙන ටික එහෙනම් ඔයගොල්ලෝ ළමයි ලියා ගන්න. එහෙනම් අපි ඊළඟ පාඩමේ හම්බෙමු.